අදත් ගොවි සංවිධාන බිම්මට්ටමේ ගොවි නායකයෝ එතකොට කෘෂිකර්ම නිලධාරීන් යොදාගෙන මේක සමාජගත කරන්න වැඩපිළිවෙලක් නැහැ. මේක උඩින් පුවත්පත් දැන්වීමක් දැම්මට උඩින් ප්‍රවෘත්ති වලට මොනවා හරි පණිවිඩයක් දුන්නට මේක එහෙම කරන්න බෑ. අරමුණ උසස් අරමුණ හොඳයි. හැබැයි ඒ අරමුණට ළඟාවීම සඳහා තෝරපු උපාය මාර්ගික ප්‍රවේශය වැරදි. දුප්පත්. ඒක දුප්පත්. ඒක සෑහෙන්නේ නැහැ මේ අභියෝගයේ තරමට. මහ විශාල අභියෝගයකට පොඩි සිල්ලර වැඩ රූපවාහිනිය ඇවිල්ලා කයිවාරු ගහලා මේක ගොඩ දාන්න පුළුවන් කියලා හිතනවා. ඒතර ඒ අස්සේ අර ජාවාරම්කාරයෝ ටිකක් අර යුද්ධයේ අස්සේ මිනිපෙට්ටි විකුණලා හරි සල්ලි හොයන්න කට්ටියක් ලෑස්ති වුණා වගේ මේකෙත් මේ ජාවාරම්කාරයෝ ටිකක් චීනෙන් කසල ටිකක් ගෙනල්ලා ඉන්දියාවෙන් රසායනික පොහොර දිය කරලා කාබනික පොහොර කියලා ගේනවා. ඒතකොට ඒකෙන් වෙන්නේ තවදුරට තාණ්ඩුවේ විශ්වාසනීයත්වය බිඳ වැටෙනවා. ඔබ දන්නවද අද වෙනකොට යූරියා ටොන් එකක මිල ලෝක වෙළඳ පොලේ සහල් ටොන් 2ක වටිනාකම යූරියා ටොන් එකක. ඒතර එන කන්නේට සහල් නිෂ්පාදනයේට යූරියා ගෙනල්ලා ආනයනය කරලා දැම හැකිද? අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ නින් අද සජීවී සංවාදයේ සමගයි රටමැද දේශපාලන සංවාදය රටමැද යුක්තියේ අඳුරය නින්නාද සමග ඔබ හැමදාම ජීවත් වෙනවා හැමදාම හුස්ම ගන්නවා අපි හැමදාම කරන්න උත්සාහ කරන්නේ රටේ කෙසේම් වූ දේශපාලන ජයග්‍රහණයක් වෙනුවෙන් කටයුතු කිරීමට ජනතාවත් එක්කත් වල බැඳගෙන වුන් සමග කිසියම් ගමනක් පිළිබඳව අදහසක් හදාගන්න එක අපිට තියෙනවා ඉතිහාසයේ විසින් පවරා දීපු අරගලයක්. ඒ මහා සටන තමයි අපි සක්‍රිය කරන්න උත්සාහ කරන්නේ. අවශේෂ කුඩා සටන් බෙදෙමින් තිබෙනවා. අපි උත්සාහ කරනවා මේ සටන්වල දිශාව හඳුනගන්න, එහි දේශපාලන අර්ථය නිවැරදි කරන්න. ඇතැම් සටන් කොහෙද යන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ජනතාවගේ පාර්ශවයෙන් ගත්තාම ඒවා ඒ සටන් ඇතුළේ ජනතාවගේ මේ තියෙන ප්‍රශ්න විසඳෙයිද කියලා ඒ සටන් දෙන්නාම අපිට ඒ ප්‍රශ්න විසඳෙයිද කියලා අපිට හැඟෙනවා, හිතෙනවා, අපි කල්පනා කරනවා. ඒ නිසා ජනතාව දවසින් දවස කල්පනා කරන්නේ අපට මොකක්ද වෙන්නේ මේ රටේ, අපිට සිදුවමින් තියෙන දේ මොකක්ද කියලා දැන් ජනතාව කල්පනා කරමින් ඉන්නේ. මීට ඉහත කාලයේදී බොහෝ දෙනෙක් කල්පනා කරේ අපි දිනවන්නේ කවුද, අපේ රට මොකක්ද, අපි බලාපොරොත්තු වෙන රට මොකක්ද කියලා. දැන් අපිට මොකක්ද සිදුවමින් තිබෙන්නේ? අපේ නිෂ්පාදන ආර්ථිකයට, අපේ කෘෂි කර්මාන්තයට, අපේ ජන ජීවිතයට, මේ ඉහළ යන බඩු මිලට මේ වගේ කාරණා සම්බන්ධව මිනිස්සු දැඩි දේශපාලන විඩාවක තෙහෙට්ටුවක කලකිරීමක ඉන්නවා කියලා අපිට දැනෙනවා. බොහොම තදින්ම දැනෙනවා. මේ නිසා අපි ටිකක් මේ දේශපාලන කලකිරීමෙන් කිසිම දායක ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා තව තවත් මුවහත් වීම, ප්‍රබල ජනමතයක් හැදීම, ප්‍රබල මහජන බලවේගයක් නිර්මාණය කිරීම තමයි අනාගතයේදී කළ යුත්තේ කියලා බොහෝ විට හිතෙනවා. අපි මේ දිනවල බිමේ සටනක් තියෙනවා. ගොවීන් පාරට බහැලා ඉන්නවා මේ පොහොර ප්‍රශ්නයට, පොහොර කතන්දරයට. මේක රට කාබනික මාවතකට හැරවීම සම්බන්ධව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කිරීමත් සමගම වරින් වර උඩට ඇවිල්ලා යට ගිය පොහොර කතාව. හැබැයි ඒ කෘෂිකර්ම ආහාර නිෂ්පාදන පද්ධතියේ කතාව නැත්නම් ඒ කෘෂිකාර්මික හැරවුම අද අංශු මාත්‍ර මූලද්‍රව්‍ය බවට පත් කරගෙන ඒවාට කුඩා සටන් හැදිලා තියෙනවා. ඉතින් මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි හොයා බලන්නට ඕනේ. මේ වගේ ඇත්ත නැත්ත හොයන්නට ඕනේ. සත්‍යතාවය හොයා ගන්නට ඕනේ. ඒ නිසා පොහොර අර්බුදයට විසඳුම් තිබේද කියන මාතෘකාවේ අපි කතා නොකළොත්, අපි ආහාර නිෂ්පාදකයා ගැන, ගොවියා ගැන, වීමිල ගැන සහ මේ නිෂ්පාදන පද්ධතිය පිළිබඳව අපි වඩා සංවේදීව කතා කරලා තියෙනවා. හැබැයි මේ පොහොර අර්බුදය පිළිබඳව යම් කතාවක් හැදෙන වෙලාවේ අපි නිහඬව ඉඳීම යුක්තිසහගත නැති නිසා අපි හිතුවා පොහොර අර්බුදයට විසඳුම් තිබේද කියන මාතෘකාව යටතේ අද සාකච්ඡාව සංවාදයේ මෙහෙයවන්න අපි ආරාධනා කරේ. මේ මුල් මේ නිෂ්පාදන පද්ධතිය පිළිබඳව සංවාදයේ පෝෂණය කරපු දේශහිතයිචි ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාටත් ඒ වගේම ඔබ ලංකා පදින අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වර්ණරාජ මහත්මයාට ඔබ දෙපළ බොහොම ආදරෙන් පිළිගන්නවා අයබෝන්. අපි කැමති වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ ගැටලුවේදී අද මේ වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීම, එහෙම නැත්නම් අපි පොදුවේ ගත්තාම මේ ආහාර නිෂ්පාදන පද්ධතිය වෙනස් කරන්න, නැත්නම් කෘෂිකාර්මික නිෂ්පාදන මාදිලිය වෙනස් කරන්න ගරු ජනාධිපතිතුමා විසින් ගත්තු තීන්දුව
ඇතුලේ තාමත් ජනාධිපතිතුමා බොහොම තදින් හිටගෙන ඉන්නවා. ස්ථාවර වෙන්නවා මට ඡන්ද පදනම වැදගත් නෑ මට වැදගත් රටයි කියලා. එහෙම තියෙද්දි මේ මතවාදයේ ඔස්සේ මේ පොහොර ප්‍රශ්නේ එළියට දාලා මේ ගමනට බාධා පමුණුනවා. එහෙම නැත්නම් පාර වරද්දනවා. එහෙම නැත්නම් මේක නිවැරදිව ඉස්සරහට ගෙනියන ක්‍රමවේදය දන්නේ නැතුව අපි අද අසරණ වෙලා ඉන්නවා. කොහොමද මේ ප්‍රශ්නය වටහා ගන්නේ මූලිකවම අපි මේ දැන් පත් වෙලා ඉන්න තත්ත්වය පිළිබඳව කොහොමද අපි යම් පූටිකාවක් හදාගන්නේ? ඔව් ඇත්තටම අපේ රටේ නිෂ්පාදන පද්ධතිය ආහාර නිෂ්පාදන පද්ධතිය දීර්ඝ කාලීනව බරපතල අර්බුද රාශියකට මුහුණ දීලා තියෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට වැටලා තියෙනවා. ආහාර ආනයනය වැඩි කරලා තියෙනවා. ගොවියාගේ ජීවන තත්ත්වය පහත වැටලා තියෙනවා. මිල උච්චාවචනය සහ ගොවිතැන අත්හැරීම බරපතල විදියට දැන් පහුගිය කාලේ අපි දැක්කා වීමිල සම්බන්ධ අර්බුදේ. ඒතර මේ අර්බුද රාශියක් ඇතුලේ තියෙන ප්‍රධාන අර්බුදයක් තමයි මේ සමස්ත නිෂ්පාදන පද්ධතියේ පරාදීනත්වය. මේ නිෂ්පාදන පද්ධතිය අපි බාහිර යෙදවුම් මත යැපෙන නිෂ්පාදන පද්ධතියක්. බීජ වශයෙන් ගත්තම කෘෂි රසායනික ඒ වගේම තාක්ෂණය. මේ හැම අතින්ම අපි මේ යෙදවුම් කෘෂි යෙදවුම් සඳහා අපි යැපෙනවා වෙනත් රටවල් වෙනත් මහා සමාගම් මත. එතකොට අපි එක්තරා විදියක අර මොනවද ඒකට අපි කියන්නේ අර අවුට්සෝස් කරනවා වගේ අපි දැන් මේ කොන්ත්‍රාත් ගොවියෝ ටිකක් තමයි ඉන්නේ. ඉඩම විතරයි අපේ ශ්‍රමය අපේ අනික යෙදවුම් ඔක්කොම අපිට දෙනවා. අර කුකුල්ලු හදන මේ කුකුල් පැටියා දීලා කෑම ටික දුන්නම හදලා මරන්න සතාව දෙනවා ඒකට අරන් යනවා. අන්න ඒ වගේ ගොවියෝ ටිකක් තමයි අපේ නිෂ්පාදන පද්ධතිය එහෙම පරාදීන නිෂ්පාදන පද්ධතිය. එතකොට මේ නිෂ්පාදන පද්ධතිය පරාදීනත්වයෙන් ගලව ගන්න නැතුව ගොවියාගේ ජීවන තත්ත්වය වැඩි කරන්නත් බෑ. පරිසර පද්ධතිය ආරක්ෂා කරන්නත් බෑ. මහජන සෞඛ්‍ය ආරක්ෂා කරන්නත් බෑ. රටේ ආහාර සුරක්ෂිතතාවය ආරක්ෂා කරන්නත් බෑ. එතකොට ඒ අර්ථයෙන් දැන් ජනාධිපතිතුමා ගත්ත තීන්දුව එක එක්තරා විදියක කෙනෙකුට කියන්න පුළුවන් කලබලකාරී විශාල සාකච්ඡාවකින් යම් කතිකාවකට පස්සේ ගත්ත තීන්දුවක් නෙමෙයි කලබලයේ ගත්ත තීන්දුවක්. ඒ නිසා තමයි මේ අර්බුදය ඇති වුණේ කියලා. ඒකේ යම් සත්‍යයක් තියෙනවා. හැබැයි එසේ වුවත් මේ තීන්දුව කුමන හෝ අවස්ථාවක ගත යුතු තීන්දුවක්. මේ අපේ රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉතා දියුණු බීජ වැඩසටහනක් තිබුණා. බීජ පර්යේෂණ පැත්ත ඊළඟට බේසික් මූලික බීජ හදලා ඒවා මේ ගොවීන්ට දීලා ගොවීන් ලව්ව සහතික බීජ හදන ඒවා ඒ බීජ වැඩසටහන ඉතාම සාර්ථකව තිබුණා. අක්කර 4000ක විතර වගේ ප්‍රමාණයක බීජ ගොවිපළවල් තිබුණා. ඒවා ටික පුද්ගලික සමාගම් වලට විකුණලා දැම්මා. අනිත් ඒවා නිකන් ඔහෙ තියෙනවා. ඒ විදියට ඒ බීජ වැඩසටහන සම්පූර්ණ කඩාකප්පල් කරා. ව්‍යාප්ති සේවය කඩාකප්පල් කරා. ඒ කියන්නේ ගොවියා දැන් උපදෙස් ගන්නේ කෘෂි රසායන විකුණන කඩේ මුදලාලිගෙන්. එතනට මේක ගෙනාවා. එතකොට පොහොර සහනාධාරය ගොවීන්ට සහනාධාර දී යුතුයි. ලෝකේ හැම දියුණු රටක්ම සහනාධාර දෙනවා. එහෙම තමයි ගොවිතැන පවත්වාගෙන යන්නේ. එතකොට මේ සහනාධාර දෙන්න ඕන ඍජුව මුදලින්. ඒවා ද්‍රව්‍යමය වශයෙන් සහනාධාර දුන්නම ඒක අවභාවිතා වෙනවා. වැඩිපුර දුන්නම නිකන් දුන්නම නිකම්ම ගහන ඌමනා වුණත් නැතත්. එතකොට අපේ රටේ අපි දන්නවා දැන් ඔය මේ කොස්පරස් මේ පොහොර වර්ග අපි අවුරුද්දට දෙපාරක් ගහනවා. එහෙම අවශ්‍ය නැහැ. අපි වැඩිපුර යොදනවා. ඒවා ගංගා වලින් ගිහිල්ලා ඇල්ගී හැදිලා මහා විනාශයක් වෙනවා. එතකොට යූරියා වුණා 50%කට වැඩි ප්‍රමාණයක් අපතේ යනවා. එතකොට මේ අවභාවිතය උනේ ඔය පොහොර මේ සහන ගොවියට දී යුතු සහනාධාර මුදලින් දෙන්නේ නැතුව ද්‍රව්‍යමය වශයෙන් දීපු නිසා. එතකොට මේ සහනාධාරය දුන්නේ වැරදි විදියකට. මේ කියන පරාදීන පද්ධතිය තවත් පරාදීන වෙන විදිහට තමයි සහනාධාරය පවත්වාගෙන ගියේ. එතකොට එහෙම ඇවිල්ලා මේක දැන් මේක නවත්තන්න කොතරින් හරි තද බල තීන්දුවක් ඕන. ඒ තීන්දුව ගන්න බොහෝ පාලකයන් බයයි. දැන් මේ ආපු අර්බුදේ පේනවනේ. ඒතර ඒ අතින් ජනාධිපතිතුමා ගත්ත තීන්දුවේ නිර්භීතභාවය අගය කරනවා. හැබැයි මේ තීන්දුව මොකද මේක දැඩි තීන්දුවක් ගන්න නැතුව මේක හරවන්න බෑ. මේක හරවන්න උත්සාහ ගත්ත අවුරුදු 40ක් තිස්සේ 80 දශකයේ ඉඳලා කුසකර්ම දෙපාර්තමේන්තුවේ හිටිය යම් දියුණු නිලධාරීන් පිරිසක් අද වෙනකොට ඒ පිරිස් ටික ටික අඩු වෙලා ගිහින් තියෙන්නේ. අද මේ
මේ ශේෂත්‍රයේ ඉන්නවට වඩා අද කාර්යාලවලට අයිදාගත්ත නිලධාරීන් පිරිසක් තමයි ඉන්නේ. අර දියුණු පර්යේෂණාතුල හිටපු එදා හිටපු දියුණු නිලධාරීන් අද අපිට දකින්න නැහැ. විශ්වවිද්‍යාලවලත් එහෙමයි. මේ මුළු රටේම තියෙන පරිහානියත් එක්ක ඒකට සමගාමීව තමයි ඒක සිද්ධ වෙන්නේ බොහෝ විට. එතනට විතර විශේෂ දෙයක් නෙමෙයි. කෙසේ නමුත් ඒ යම් කාලයක් ඒකාබද්ධ පලිබෝධ පාලන වැඩසටහන, ඒකාබද්ධ ශාක පෝෂක වැඩසටහන, එතකොට යහපත් කෘෂිකර්ම පුරුදු වැඩසටහන, ඒ විදිහට ඒ කියන්නේ මේ පැත්තෙන් අර මේ මත්ද්‍රව්‍ය විකුණන ගමන් ඒක නිදහසේ කරන්න ඉඩ දීලා මත්ද්‍රව්‍යයෙන් දරුවන් ගලව ගන්න වැඩසටහනක් දියත් කරනවා වගේ තමයි ඒක අපි කරේ. මේ පොහොර සානාධාරය දීලා පොහොර මේ සානාධාරයේ පොහොර ඇටයට දීලා ඒක ප්‍රචලිත කරනවා. ඕනෑම ජරාවක් ලෝකයේ තියෙන කෘෂි රසායන කියලා මෙහි ලියාපදිංචි කරන්න පුළුවන්. ඒවා පරීක්ෂණ ලක් කරන්නේ නැහැ. පොඩි ප්‍රමාණයක් තමයි ලංකාවේ ටෙස්ට් කරන්නේ. ඊටු ඒවා ඒ සමාගමෙන් දෙන සාතිකේ පිළිගන්නවා. ඒතර පලිබෝධ දල වශයෙන් ගත්තම 10ක් විතර තමයි තියෙන්නේ පාලනය අමාරුයි කියලා කියන යම් ආකාරයකට. මේ නමුත් සක්‍රීය රසායනික ද්‍රව්‍ය 200කට වැඩි ලියාපදිංචි කරලා තියෙනවා. ඒතර මේ සමාගම් වලට ඕන දේවල් කරමින් තමයි මේක ආවේ. දැන් සමාන දැන් අපිට පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයෙක් ඉන්නවා. ඒකට කාර්යාලයක් තියෙනවා. ඉතින් කොහොමද අපිට කාර්යාලය කරන්නේ මේ සමාගම් වලට ඕන දේ. සමාගම් වලට මේවා විකුණන්න ලියාපදිංචි කරලා සහතිකයක් දෙන එක තමයි කරන්නේ. පරිසර පද්ධතිය ආරක්ෂා කරන එක හරි ගොවි ආරක්ෂා කරන එක හරි ඒවා යහපත් ආකාරයකට පාවිච්චි කරන්න පහසුකම් සලසන එක නෙමෙයි ඒ කාර්යාලයෙන් සිද්ධ වෙන්නේ. පඩි ගෙවන්නේ අපි තමයි නිලධාරීන්ට. හැබැයි උන් අවසානයේ සේවය කරන්නේ මේ මහා සමාගම් වල මේ ඌමනාව සඳහා. අපිව පරාදීන කරන වැඩේට තමයි සපෝට් එක දෙන්නේ. අපිම බදු මුදලින් එවුන්ට පඩි දීලා ඔවුන් කරගෙන යන්නේ මේ පරාදීනත්වයේ පවත්වාගෙන යන එක. එතකොට මේක දැන් අර මත්ද්‍රව්‍ය බෙදන ගමන් මත්ද්‍රව්‍ය නවත්තන්න බෑ වගේ මේ වැඩසටහන් දැම්මට එක වැඩසටහන් වලට නිලධාරීන් මහන්සි වුණාට ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. හරි පරාදීනත්වයේ දවසින් දවස වැඩි වෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මෙවැනි දැඩි තීන්දුවක් ගත්ත එක නිවැරදි කියලා අපි කියන්නේ. හැබැයි මේ තීන්දුව ගත්තයින් පස්සේ මේ අර මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච මිනිස්සෙක් එකපාර පොල්ලක් තියාගෙන හිටපිය අදින් පස්සේ බිව්වොත් බලාගෙනයි කියලා ඇඳකට තියලා දැන්වල දැම්මට ඒක බේරන්න බෑ. ඒක ක්‍රමානුකූල ක්‍රියාවලියක්. ඒ වගේ දැන් මේ අපේ ගොවියත් මේකට පුරුදු වෙලා මේ ගැන දැඩි විශ්වාසයක් ඔළුවේ හදලා පස්ස විනාශ කර මේ කරන වැරදි ගොවිතැන් ක්‍රම වලින් ගැලවෙන්න පුළුවන් මේ බාහිරින් දාන යදුම් දාපුවාම. එතකොට ඒවා දාපුවාම අස්වැන්න වැඩි වෙනවා කියලත් විවිධ ව්‍යාජ මතවාද හදලා තියෙනවා. ඒ නිසා ගොවියා දැන් බියටපත් වෙනවා. මේක නැති වෙච්ච ගමන් අහස කඩා වැටෙනවා. මේ අපිට ගොවිතැන් කරගන්න බැරි වෙනවා. මහ විශාල අර්බුදයක් එනවා කියලා. එතකොට ඒක තමයි ඒ ගොවියාගේ බිය තමයි පාවිච්චි කරන්නේ මේ යම් දේශපාලන නායකයන් තමන්ගේ පටු දේශපාලන උමනාවන් ඉටු කරගන්න. මේක රටේ අර්බුදයක්, රටේ ප්‍රශ්නයක්. ජනාධිපතිතුමාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට මේ අය දැන් බලන්නේ මේක සියලු දෙනා එකතු වෙලා යෝජනා ඉදිරිපත් කරලා මේක නිවැරදි දිශාවට අරන් යන්න නෙමෙයි. මේ වසංගත වෙලාවේ ගොවියොන්ටත් මේ රෝගේ බෝ වෙන තැනට ඒකත් පත් කරලා ඒකත් බොහොම වගකීම් විරහිත විදියට දැන් පොහොර දියව් කියලා. දැන් අර සමාගම් බොහොම හිනාවේ බලන් ඉන්නවා ඇති. ඒ කියන්නේ මේ පරාදීනත්වය අපිට දීපන්. අපි කැමතියි මේ පරාදීන ක්‍රමයට කියලා තමයි මේ ඉල්ලන්නේ. ගොවියාගේ වෙනත් දහසක් ප්‍රශ්න ගැන මේ අය කතා කරේ නැහැ. ඒව ගැන සටන් කරන්නේ නැහැ. ඒවා සටන් කැඳවන්නේ නැහැ. ගොවියා ස්විච්චාවෙන් සටනට බැස්සම ගොවියා බයටපත් වෙලා ස්විච්චාවෙන් සටනට බහිනවා. එතකොට මයික් එක අරගෙන මැදට පැනලා අන්න කතා කරන්න පටන් ගන්නවා. මේ ඔවුන් සංවිධානය කරපු ඒවා කියලා මේ අපේ මහින්දානන්ද මහත්තයා මම දැක්ක කියලා තිබ්බා. මං හිතන්නේ මට නම් එහෙම නෙවෙයි. ගොවියා ස්විච්චාවෙන් පාරට බහිනකොට තවත් හේතු තියෙනවා. ආණ්ඩුවත් එක්ක තියෙන වෙනත් විරෝධතා නිසා ආණ්ඩු විරෝධයක් පොදුවේ සමාජයේ ඇති වෙලා තියෙනවා. ඒ නිසාත් මේක වර්ධනය වෙලා තියෙනවා. ඒ නිසා අර ආණ්ඩුවට ගල් ගහන්න මොනවා හරි උමනාවට විපක්ෂයේ පාවිච්චි කරනවා මේ වැරදි සටන් පාඨයක්. හරි. මේ කරන්නේ ආයෙත් නිෂ්පාදන පද්ධතිය පරාදීනත්වයට පත් කරලා මේ මහජන සෞඛ්‍ය පරිසර පද්ධතිය විනාශ කරලා මේ ආපු ගමනේම යමු කියලා කියන්නේ. ඉතින් ඒක දෙසාර මහා සමාගම් බොහොම හිනාවී බලන් ඉන්නවා. ඉතින් අපිට නොමිලම වැඩේ මේගොල්ලෝ කරලා දෙනවා කියලා. ඉතින් මේක මෙහෙම නෙවෙයි වෙන්න ඕන. මේක රටේ ප්‍රශ්නයක්. පොදුවේ මේ රටේ අනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. නිෂ්පාදන පද්ධතිය, ආහාර සුරක්ෂිතතාවය, ගොවියාගේ ජීවන මට්ටම. ඒ නිසා මේකෙදී අපි පටු විදියට ආණ්ඩුවට ගල් ගහන්න හරි
ගොවියෝ පාරට බැස්ස ගොවියෝ ටික තව ටිකක් අරන් ගිහිල්ලා ඒ වෙන පටු දේශපාලන උමනාවක් ඉටු කරගන්න වසංගත තත්ත්වයේ යකාට ගියාවේ කියලා ඒක වැරදි. මෙතනදී මේක අවස්ථාවක්. ආණ්ඩුව බිත්තියට හේතු කරන්න අවස්ථාවක් විපක්ෂයට ඕන නම්. හරි මේක කරමු. මේක විතරක් බෑ. මෙන්න තව ප්‍රශ්න තියෙනවා ගොවියාගේ. මේවත් විසඳන්න ඕන. ගොවියා ණය බැරිම මිරිකලා ඉන්නේ. තමුසලා ගොවිජන බැංකුව වහලා දාලා තියෙනවා. වහාම අරිනවා ගොවිජන බැංකුව. ගොවියාගේ ණය ප්‍රශ්නේ විසඳනවා. වීවි වලට සහතික මිල වැඩි කරන්න ඕන. දැන් මේ හාල් මිල වැඩි වුණාට ගොවියට හම්බෙලා නැහැ. ඒතකොට මේ වෙලාව හොඳ වෙලාවක්. හොඳයි අපි මේ වැඩේ කරනවා. ක්‍රමානුකූලව රසායනික මේ කෘෂි රසායන වලින් මිදෙන වැඩේ අපි එකඟයි. හැබැයි එකපාර බෑ. අපිට දෙන්න අවුරුදු දෙක තුනක්. ඒ අතරතුර ක්‍රමානුකූලව මේකෙන් අපි ගැලවෙන විදිය හදනවා. මෙන්න මේවත් ඉටු කරන්න ඕන කියලා මේ වෙලාවේ සටන ගොවියාට වාසිදායක විදිහට හරව ගන්න පුළුවන්. හැබැයි එහෙම හරවන්නේ නැහැ. ඒ වෙලට ගලක් ගහන්න විතරක් ආණ්ඩුවට මේ සටන පාවිච්චි කරනවා. ඉතින් ඒක තමයි මේකේ තියෙන නරකම දේ. හැබැයි මේකෙදී මේ විරෝධතාකරුවන් වගේම ආණ්ඩුවට හේතු වෙලා ඉඳගෙන මේකට සහාය දෙන විද්වතුන් කියන මිනිස්සුත් මේකේ අර විරෝධකරුවන්ට වඩා වරදක් කරනවා. ඔවුන් විශාල වශයෙන් මේක පටලවනවා. මේක කාබනික වගාව කියලා පැටලිල්ලක් ගේනවා. රසායනික ද්‍රව්‍ය වෙනුවට බාහිරින් කාබනික පොර ගෙනල්ලා දානවා නම් ඉතින් පරාදීනත්වෙන් ගැලවෙන්නේ කොහොමද? රසායන ද්‍රව්‍ය වෙනුවට කාබනික පොර ගෙනල්ලා එකෙන් ගසා ගන්න හදනවා නම් ඒතර මේ ආණ්ඩුවට කිට්ටු වෙලා ඉන්න මේ ජාවාරම්කාරයෝ කීප දෙනෙක් මේකෙන් ගසා ගන්න හදලා අර විශ්වාසනීයත්වයත් බිඳිලා තින්නේ දැන්. ජනාධිපතිතුමා මේක සද්භාවයෙන් කළා කියලා අපි විශ්වාස කරනවා. මහජනයාත් ගැනත් ඒකේ වාදයක් නැහැ කියලා තමයි අපිට බොහෝ විට කතා කරාම තේරෙන්නේ. අර පැනනගල තියෙන තත්ත්වයට විරුද්ධව මහජනයා සටන් කරන එක හරි. දැන් සමහර සටන් ව්‍යාපාරවල පැහැදිලිව දකිනවා ගොවියෝ කියන මොනවා හරි පොහොරක් දෙන්න කියලා. සමහර සටන් පාටවල තියෙන රසායනික පොහොරම දෙන්න කියලා. දැන් ගොවියෝ මම කියන්නේ අපිට නිශ්චිතවම අහවල් බඩගිනට මොනවා හරි කන්න දෙන්න කියන එක සාධාරණයි. හැබැයි අපිට අපි මේ කෑම ඕන කියලා ඉල්ලන එක වෙන සටනක්. ඒ දෙකම වැරදි. ඒ දෙකම වැරදි. ඒ කියන්නේ රසායනික පොහොර ඉල්ලන එකත් ඒ විදියට ඒකෙන් හැර වෙනත් ක්‍රමයක් නැහැ කියන මතයත් වැරදි. රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර දීපියව කියන එකත් වැරදි. මේ ගොවිතැන් ක්‍රමය වෙනස් කර ගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. මේක අරක වෙනුවට මේක දානවද ඒක ආණ්ඩුවෙන් දෙනවද කියන ප්‍රශ්නේ නෙමෙයි. නමුත් මේ අතරමැදි මේ පරිවර්තනයේ අවධියක් අපි එතන කළමනාකරණය කරගන්න වෙන්නේ නැද්ද මොනවා හරි උපාය මාර්ගයක් පාවිච්චි කරලා? ආණ්ඩුව කරපු වරද ඒක තමයි. ආණ්ඩුවට උපදෙස් දීපු විද්වතුන් කියන ගොන්තක තීරුව කරපු වරද ඒක. මේක එහෙම ස්විච් එකක් දැම්මා වගේ ගොවියෝ හෙට උදේට වෙනස් වෙන්නේ නැහැ. මේ අවුරුදු ගාණක් ආපු අවුරුදු දැන් 60කට වැඩි කාලයක් ආපු ගමන. එතකොට මේක විද්‍යාත්මක සත්‍යය කුමක් වුවත් දේශපාලන වශයෙන් මේවා කරන්න පුළුවන්ද කරන්නේ කොහොමද කියන සාකච්ඡාව නැතුව තමයි මේවා තීන්දුව කරන්නේ. එතකොට ඒ නිසා තමයි මේ වැරදි සිදු වෙන්නේ. මේක අවුරුදු 2-3ක කාලයක් අරගෙන ක්‍රමානුකූලව ගොවියාගේ විශ්වාසය ආදරය දිනාගෙන මේ අනික් වැරදිත් නිවැරදි කරගෙන ගොවියාගේ ජීවන තත්ත්වෙත් උසස් කරන්න අවශ්‍ය අනිත් පියවරත් අරගෙන මේක ක්‍රමානුකූලව කරන්න තිබුණා. මේ පද්ධතියම ගොඩ දාන වැඩක්. ජනාධිපතිතුමා කලින් මේක ප්‍රකාශයටත් පත් කරා. ඔව් හරි ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරේ මේ නිශ්චිත තීන්දුවනේ. ඒක හදිසි තීන්දුවක් කියලා අපි කියන්නේ. ඒක නිලධාරීන් එකට සූදානම් වීම වැදගත් නැද්ද? නෑ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වැඩේ අතට ගත්තේ නෑ. අදත් ගොවි සංවිධාන බිම්මට්ටමේ ගොවි නායකයෝ එතකොට කෘෂිකර්ම නිලධාරීන් යොදාගෙන මේක සමාජගත කරන්න වැඩපිළිවෙලක් නෑ. මේක උඩින් පුවත්පත් දැන්වීමක් දැම්මට උඩින් ප්‍රවෘත්ති වලට මොනවා හරි පණිවිඩයක් දුන්නට මේක එහෙම කරන්න බෑ. හරි. එතකොට මේ කරන්න අරමුණ උසස් අරමුණ හොඳයි. හැබැයි ඒ අරමුණට ළඟා වීම සඳහා තෝරපු උපාය මාර්ගික ප්‍රවේශය වැරදි. දුප්පත්. ඒක දුප්පත්. ඒක සෑහෙන්නේ නෑ මේ අභියෝගයේ තරමට. මහ විශාල අභියෝගයකට පොඩි සිල්ලර වැඩ රූපවාහිනිය ඇවිල්ලා කයිවාරු ගහලා මේක ගොඩ දාන්න පුළුවන් කියලා හිතනවා. ඒතර ඒ අස්සේ අර ජාවාරම්කාරයෝ ටිකක් අර යුද්ධයේ අස්සේ මිනිපෙට්ටි විකුණලා හරි සල්ලි හොයන්න කට්ටියක් ලෑස්ති වුණා වගේ මේකෙත් මේ ජාවාරම්කාරයෝ ටිකක් චීනෙන් කසල ටිකක් ගෙනල්ලා ඉන්දියාවෙන් රසායනික පොහොර දිය කරලා කාබනික පොහොර කියලා ගේනවා. ඒතකොට ඒකෙන් වෙන්නේ තවදුරටත් ආණ්ඩුවේ විශ්වාසනීයත්වය බිඳ වැටෙනවා. ඒතර ගොවියව දිනා ගන්න තවත් අමාරු වෙනවා. ඒ නිසා දැන් අර වැරදි ප්‍රවේශය එතනින් පස්සේ අපි අර මඩේ එරුණම දඟලන්න තව එරෙනවනේ. ඒ වගේ මේක නිවැරදි කරගන්න නිහතමානී වෙන්නේ නැතුව මේක තව
අවුල වැඩි කරගන්න තත්ත්වයක් තමයි පේන එක කනගාටුදායකයි. අපි ඉදිරිදි කතා බහ කරමු. හැබැයි දැන් මේ පිළිබඳව පාර්ලිමේන්තු රැස්වීම්වලදී ඒ අදාළ වැඩමුළුවලදී සහ බොහෝ තැන්වලදී මේ මැති ඇමතිකුල්ලොත් ඇතැම් උදවිය මේක උනන්දුවෙන් කතා කරනවා තොරතුරු දැනගෙන සුවේත් මහත්මයා දැන් ඔවුන් ඇත්තටම පැහැදිලිවම මේ ජනාධිපතිතුමාගේ මේ තීන්දුව ඉදිරියට ගෙනියන්න ඔවුන් කටයුතු කරමින් ඉන්නවද මොකද්ද ඔවුන්ගේ භූමිකාව මේ වෙලාවේ? දැන් ඔවුන් ඇතැම් දේශපාලන විපක්ෂය සහ තවත් දේශපාලන පක්ෂ ගොවීන්ගේ සටන් මත හිටගෙන ඉන්නවා. හැබැයි මේ ආණ්ඩු පක්ෂයත් අයත් මේක කරගෙන යන්න උදව් වෙනවද නැත්නම් කට්ටිය මේක දන්නවද මේකට අවබෝධයක් තියෙනවද? ඔවුන්ගේ භූමිකාව මොන වගේද මේ වෙලාවේ? මට කියන්න තියෙන්නේත් අර වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්තයා කිව්වා වගේම මේක මේ හොඳ තීන්දුව ක්‍රියාත්මක කරන්න කියලා ඔලොමොට්ටල මේ කේවට්ටයන්ගේ අදහස් නිසා ඔවුන් ඒ කඳවුර හිටපු සියල්ලම කට්ටිය මේ හරිත විප්ලවය හරි කියලා හිටපු විද්‍යාඥයෝ. ඔවුන් ගෙනල්ලා මේක ඉඳගත්තු එකෙන් වෙනසක් කරන්න හම්බෙන්නේ නැහැ. ඔවුන්ගෙන් පාර අහන්න පුළුවන් දැත්තටම. ඒක තමයි මම කියන්නේ. ඔවුන්ගෙන් පාර අහපු එකේ වැරද්ද. අවුරුදු 2ක් තිස්සේ සෞභාග්‍ය දැක්මේ මේක දක්කලා තිබිලා ජනාධිපතිවරයා මේක උත්සාහ කරපු දේ දැඩි තීන්දුවකින් ගත්තට පස්සේ අමාත්‍යවරයා උනත් මම විශ්වාස කරන්නේ වැඩිපුරම අර කේවට්ටියන්ගේ අදහස් තමයි විශ්වාස කරුවේ. මොකද මේ ව්‍යාපාරය කරන්න මේ out of the box පිටේ ඉඳන් කටයුතු කරන මිනිස්සු ටිකක් වෙනවා. මේ වැඩේ කරන්න අපි වෙනත් රටක වගේ නෙමේ දැනට අවුරුදු 10ක 12කට සාමාන්‍ය 2006 විතර වගේ ඉඳන් ඊටත් ඉහළා ඉඳන් කරපු කට්ටිය ඉන්නවා මේ පිළිබඳව ස්වේච්ඡාවෙන් වැඩ කරපු කණ්ඩායම මේ රට තුල හිටියා. ඒක ගම් මහත්තයලා හොඳට දන්නවා. ඒ නිසා අපි ගත්තොත් මේ ගොවි දැනගෙන අහන්න ඔය කියන මහාචාර්යවරුන්ගෙන් නෙමෙයි අපේ කවුඩුල්ල ජයතිස් මහත්තයන්ගෙන් ඇහුවනම් මේක කියලා දෙයි. ඒ වගේ මහත්තුරු ගොඩක් ඉන්නවනේ. ඒ මහත්තුරුගෙන් ඇහුවනම් මේක කොහොමද කරන්නේ කියලා මේක කියලා දෙනවා. එතකොට ඒ වගේ මේක මහ පොළොවේ දැනට වැඩ කරන අයත් එක්ක මේ ගනුදෙනු නොකර මේවල පේටන්ට් තියෙනවා මේවා ගැන කතා කරන්න අයිතිවාසිකම් තියෙනවායි කියන මහාචාර්ය ආචාර්යවරුන්ගෙන් තමයි මේක ගත්තේ. හැබැයි ඔවුන්ගේ ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් මේ අධ්‍යාපන ක්‍රමයේ තුල මේ අර්ථ ක්‍රමයේ තුල හිර වෙච්ච මිනිස්සු. ඒගොල්ලෝ අවංකව සමහරට හිතනවා මේගොල්ලෝ හිතනදී හරියද කියලා සමහර වෙලාවට. ඉතින් ඒ අතරතුර මේක හදේට අධ්‍යයනය කරනවා මේක පිටිපස්ස ඔවුන් හා ගැටුණු ඔවුන්ගේ ක්‍රියාමාර්ගත් එක්කම එකට ගැට ගැහිලා මේක කටයුතු කිරීමේදී ඊ타මත්ම කූට ලෙස එක පැත්තකින් කුසිකානන්ද පාර්ලිමේන්තුව ජනතාව මේක සඳහා මේ ක්‍රියා කිරීම සඳහා දැනුවත් කිරීම සඳහා කටයුතු නොකිරීම තුළ මේ කන්න දෙක මාරු වෙන කාලය තුළ මාස 4-5 වෙනකොට වෙන ප්‍රශ්න වලට උත්තර හිතාමතාම නැති කරලා උත්තරේ ආනයනය කිරීමෙන් පියවන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. ඒක හොඳට පේන. එතනකොට ඒවා හදිසි අපි දන්නවා මේවල කියන අලුත් කම්පැනි හැදලායි කියනවා. අලුත් ව්‍යාපාර විසින් මේක ගෙනල්ලා තියෙනවා. හදිසිය ආණ්ඩුවේ සල්ලි නැතුණාට සල්ලි වේදම් කරන්න වෙලා තියෙනවා. අපි දැන් මේ වෙනත් මාධ්‍ය වල කතා කරන දේවල් වල බොරුවක් නෙමෙයි සත්‍යකුත් එක්ක මිනිස්සු කතා කරන්නේ. ඒතර එහෙම තත්ත්වෙට පත් කරලා ඉවරලා අද මේ රජයත් අපහසුතාවට පත් වෙලා තියෙන්නේ අමාත්‍යවරයා වුණත් මේක ඉතා තදබල ලෙස මේ ඔහුගේ වටේ ඔහුට දුන්න උපදේශකයන් කියන දේවල් අහලා. ඒ වගේම අපිට පේනවා මේක පිටිපස්ස මෙතුමා කිව්වා වගේ මේ කූට ව්‍යාපාරිකයෝ මේක රසායන පොහොර ගෙනාපු ඒකාධිකාරය වෙනකොට වෙනත් මොකක් හරි ගේන තවත් අලුත් මේ වෙළඳ ටිකක් බිහි වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔය කියන පොහොර මොකක්ද කියලා දන්න ඒ තවත් LC එකක් ඕපන් කරලා බඩු ටිකක් ගේන වෙළෙන්දෙක් පමණයි. හැබැයි අවසානයේදී මේ දේ වසන්ත මහත්තයා කිව්වා වගේම මේ කරන වැරද්ද නිවැරදි කිරීමේදී අපි දේශපාලනය කරන්නේ බඩත් එක්ක අනාගතයත් එක්ක. උදාහරණයක් වශයෙන් පහුගිය දවස්වල විපක්ෂය මෙතුමා කිව්වා වගේ අර ගොවියන්ගේ හඬ තියෙන මයික් එක අරගෙන කෑ ගහලා කිව්වේ ගොවියන්ව දැක්කුවෙත් තෙල් පෝර නැත්තම් වතුරත් අපිට එපා වතුර දෙන්නත් එපා. ඒතොර කියලා මේ යායට වතුර දෙන්න එපයි කියලා කතන්දරේ හැදුවේ නේ. එතකොට ටික දවසක් නිලධාරිත් ඒක අහගෙන නොදී හිටියා. දැන් උදාහරණයක් කියලා ගත්තොත් දැන් සති 3කට විතර ඉස්සෙල්ලා වතුර දෙන්න තිබිච්ච
ප්‍රදේශවලට දැන් මේ 28 වෙනිදා වගේ තමයි වතුර දීලා තියෙන්නේ. එතකොට එහෙම වෙලා තියෙන්නේ මේක දැන් මේ ඒ අර භූමියේත් 125ක් 30ක් අවම වශයෙන් ලෑස්ති වෙලා හිටිය ගොවිය මොනවා හරි තියෙන ටික කොළවතු ටික හදාගෙන ගොම් පොර ටික හදාගෙන ජීව මුත්‍ර හදන්න දන්න කෙනා හදාගෙන මේක කොහොම හරි කරනවායි කියන කට්ටියක් හිටියාම ඒගොල්ලන්ටත් යන එනමල් නැතුව ගියා. ඊට පස්සේ මේ ගොවියන්ට මෙහෙම කියලා කෑ ගහලා ගත්තාම මේ තියෙන ගොවි අපි දන්නවා මේ හැදිලා තියෙන අද වටේ තියෙන වල මේ අපේ ගොවිතැන් කරපු භූමියේ දැන් මේ අස්වැන්න නෙලන ක්‍රමය තුළ පිදුරු ටික ඔක්කොම එකට වැටෙනවා. මේ වෙනකම් පෝර දාලා තියෙනවා. ඒකින්ද හෙට නිකන් වී ගැහුවත් ඕකේ අඩු ගානේ අපි අවමයක් ආව එකල 50ක් අඩු වුණත් මේකේ ගොවිතැනක් මේකේ අස්වැන්නක් ගන්න පුළුවන්. හැබැයි මේ වීදම් කරලා නැහැ. වීදම් කරලා නැහැ. හැබැයි මේ දක්කන දැක්කිල්ල තුළ ඒ ගොවියට බැරි වෙලාවත් මේ වතුර නොදී ඒ ආයේ වැඩ කරන්න නැතිවොත් ඒ සියලුම ගොවියන්ට අඩු ගානේ ගෙදර කණ්ඩ හාල්ලට එකක් ඉතුරු වෙන්නේ නැහැ. නමුත් අපි දැක්ක දැන් ඉතිහාසයේ බොහෝ වාමාංශික නායකයන් සහ වාමගාමී නැඹුරුවක් තිබ්බ දේශපාලන අදහස් තිබ්බ බොහෝ උදවිය මේ අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව මෙතුමා කිව්වා වගේ මේ පරාදීනත්වයට විරුද්ධව සටන් කරපු කට්ටිය. හැබැයි අද ඒ සියල්ලම එකම මේ බහුජාතික සමාගම් වල මේ පොහොර ඉල්ලා සිටින තැනට ගොවියුන්ව පොළොමන තැනට පත් කරලා තියෙනවා. ඒක තමයි කියන්නේ. දැන් අවසානයේදී මේකේ gediya කඩාගන්නේ බහුජාතික සමාගම්. එහෙම නැත්නම් ආනයනකරුවෝ මේක ජාවාරම්කාරයෝ මේ වෙලාවේ. ඉතින් ආණ්ඩු පෙරලීමක් සඳහා සතන් දේශපාලන ආණ්ඩු පෙරලීම සඳහා ඕන තරම් මෙතුමා කිව්වා වගේ ඕන තරම් මේක සාධක තියෙනවා ආණ්ඩුවට විරුද්ධව එහෙම නම් කතා කරන්නේ. හැබැයි මේ කතා කරන්නේ අපි මේ මේසේ උඩ ඉඳගෙන රජයන් තුනක් පහුගිය කාලය තුල මේ පහුගිය රජයේ වර්තමාන රජය සහ ඊට ඉස්සෙල්ලා රජයේ කාලේ අපි මෙතන කතා කරලා තියෙනවා අපේ ආහාර සුරක්ෂිතතාවය ගැන කෘෂිකර්මයේ ස්වාධීනත්වය ගැන අපි මෙතන කතා කරලා තියෙනවා. මේක මේ අතිගරු ජනාධිපතිතුමා මේ තීන්දුව ගන්න ඉස්සෙල්ලා මෙතන කතා කරපු පුද්ගලයෝ වශයෙන් අපි දෙන්නම ගත්තොත්. ඒතර අපි කතා කරුවේ මේ පරාදීනත්වයෙන් බේරීම සඳහා. ඒතර මේ පරාදීනත්වයෙන් බේරීම සඳහා කියන එක මේ තියෙන වර්තමාන රජයට එහා තදින් අලව ගන්න ඕන කට්ටිය තමයි කවුද? වාමාංශික ව්‍යාපාර. හැබැයි වාමාංශික ව්‍යාපාර ඒක නැතුව අවස්ථාවාදී විදියට ගොවියත් අමාරුවේ දාලා ඉවරලා රජයත් අමාරුවේ දාන්න යන එකෙන් අවසානයේ අමාරුව වැටෙන්නේ සමස්ත රාජ්‍ය මිසක් මේ ආණ්ඩු නෙමෙයි. සමස්ත ජනතාව මිසක් ආණ්ඩු නෙමෙයි. ඒක නිසා මේ අවස්ථාවාදය එක පැත්තෙන් බඩගොස්තරවාදී ව්‍යාපාරිකයන් මේක ඇතුළේදී බඩපිනුම් ගහනවා වගේම සිල්ලර බඩපිනුම් ගහලා වාමාංශිකයොත් මේකෙන් ගන්න යන කිසිම වාසියක් නැහැ. අවසානයේ රටම පරාජයට පත් වෙනවා මිසක්. රට පරදිනවා කියලා කියන්නේ අපි පරදිනවා කියන කාරණා. දැන් අපි ඒතර කවුරුරි අහන්න පුළුවන් දැන් දිනලා දෙන්නේ කියලා. එතකොට දැන් අපි ජයග්‍රහණය හෝ පරාජය තීන්දුව කරන්නේ අපිට හිතෙනවා මේ පිටස්තර බලවේගයක් ඇවිල්ලා කියලා. හැබැයි ජනතාවගේ පැත්තෙන් මොකක්ද අපිට කරන්න තියෙන්නේ? දැන් වතුරත් එපා පොහොර නැත්තම් මෙහෙම සටන් අපිට පේනවා. අපි කෘෂිකර්මාන්තයෙන් අයින් වෙනවා. නැත්තම් අපි කුඹරෙන් ගොඩ වෙනවා. අපි අය කුඹරට බහින්නේ නැහැ. ඒතකොට දැන් මේ කෘෂිකර්මාන්තය හා සම්බන්ධ තිබුණු ගැටලු ටික පැන නගින්නේ ජනාධිපතිවරයා මේ ආහාර නිෂ්පාදන පද්ධතිය ස්වාධීන පැත්තට ගන්න තීන්දුව කිරීමත් එක්කම. එහෙම නැත්නම් මේ කෘෂි රසායන තහනම් කිරීමත් එක්කද මේ සියලු ප්‍රශ්න ආවේ. එතනින් එපිට කාලයේ ගොවිය සුඛිත මුදිතව හිටියද? ප්‍රශ්න තිබුණ නැද්ද? ඔහුගේ ජීවන තත්ත්වය උසස් වෙලා තිබුණාද? දැන්ද මේ පහළට වැටුනේ? එනිසා මේ කතාව ඇතුලේ තියෙනවා ගොවියට ඓතිහාසිකව ගොවියා කරගෙන ආපු සටනක් තියෙනවා. එතකොට දැන් මේ තීන්දුව මේ සටනට උදව්වක් කරගන්නේ කොහොමද කියන එකට වඩා මේ සාධනීය පැත්තට මේක නොගෙන මේ හරහා දේශපාලන වාසි ගන්න හදන ඊටාම අශීලාචාර මිනිසුන්ගේ කතා අපට වෙනම අධ්‍යයනය කරන්න වෙනවා. මේක බොහොම සංවේදී ප්‍රශ්නයක්. හැබැයි කොහොක වෙතත් දැන් කන්න ආරම්භ වෙලා තියෙනවා. හැම තැනම දැන් නිල් පාටින් ඇතැම් තැන්වල ගොයන් දකින්න හම්බෙනවා. මේ කවුරු කුඹුරෙන් අයින් වුණත් ගොවියෝ හැබැයි ගොවියෝ කුඹුරත් එක්ක ඉන්නවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. අපි යනවා පළමු විරාමයට. දැන් අප සමග ඔබ එක්වන්නේ නින්දා සජීවී සංවාදයේ සමගයි. අපි කතා බහ කරන්නේ පොහොර අර්බුදයට විසඳුම් තිබේද කියන මාතෘකාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. අපි පොහොර අර්බුදයට විසඳුම් තිබේද කියන මාතෘකාව තමයි අද තෝරාගත්තේ. හැබැයි අපිත් මේ මාතෘකාව තෝරාගත්තේ ඔබ ඉන්නෙත් පොහොර මත.
මේ ජනවිඥානය හැදිලා තියෙන්නේ දැන් මේ ප්‍රශ්නය ගෙනල්ලා තියෙන්නේ පොහොර දක්වා කුඩා කරලා තියෙනවා. අපි මුලින්ම ඉල්ලා සිටියේ මහජන සෞඛ්‍ය විසින් පොළොව විසින් මේ දූෂණයට ලක්වන ජලය විසින් මේ සමස්ත පරිසර පද්ධතියේ බොහොම කාරුණිකව මේ වැරදි කෘෂිකර්මය කරන මිනිසුන්ගෙන් ඉල්ලා සිටියේ අපිට සුවපත් භාවය දෙන්න කියලා. ජලයට පොළොවට. ඒ කියන්නේ මේ එතකොට දැන් මේ ආහාර නිෂ්පාදන පද්ධතිය නැත්නම් මේ මුළු ගොවිතැන් ක්‍රමයම වෙනස් කරන්න උවමනාකම තිබ්බේ. හැබැයි දැන් ඒ ප්‍රශ්නේ ගෙනලා මේ සංවාද ඇතුළෙම කුඩා වුණා. අංශු මාත්‍ර මූලද්‍රව්‍ය. දැන් ඒතර නයිට්‍රජන් කොහෙන්ද ගේන්නේ? ෆොස්ෆරස් කොයි රටෙන්ද ගේන්නේ? පොටෑසියම් කොහෙන්ද ගේන්නේ? වයි කියන කතාව. ඒතර බීජ අපේද? එහෙම නැත්නම් මේ අනිත් කෘෂි රසායන මොකද උනේ? ඒව අපිට ගහන්න පුළුවන්ද? දැන් පොහොර නැහැ තෙල් නම් ඕන තරම් කඩවල තියෙනවා කියලා. දැන් මේ ප්‍රශ්නේ විසඳෙලා නැහැ එතකොට. අර ගත්ත පාරිශුද්ධ තීන්දුව අතිශය නරක පැත්තට ගමන් කරන්නත් මේක කටයුතු කරන්න පුළුවන්. ඒ නිසා මහජනයා මේ සම්බන්ධව නිවැරදි සාකච්ඡාවක් හැදුවේ නැත්තම් මේ පිළිවෙත වැරදි විදිහට තේරුම් ගත්තොත් මීට වඩා පොර දුන්නා හොඳයි කියලා කටයුතු හිතෙන්න පුළුවන්. ඒ නිසා මේ තීන්දුවේ තියෙන ගෞරවය අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒක නිවැරදිතාවය නිතරම රකින්න ඕනේ. ඒ සම්බන්ධව සාකච්ඡාව වැදගත් වෙන්නේ කියලා අපි හිතනවා. මෙතන සිට අපි ඔබට ආරාධනා කර සිටිනවා සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්. 066 22 83 608 609 අපේ දුරකථන අංක ඔබට එන්න පුළුවන් මැදිරියට 066 22 83 608 609 තිරේ දෙසුණංක ඔස්සේ ඔබට එන්න පුළුවන්. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ කතාවේදී අපිට ටිකක් සාධාරණයක් ඉටු කිරීම වැදගත් ගොවියාගේ පාර්ශවයෙන් දැන් මේ කතාවේ දැන් මේ යන කතාබහ ඇතුලේ මේ ගොවිතැන ආශ්‍රිත සියලු ප්‍රශ්න හටගත්තේ මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පස්සේ කියලා තමයි දැන් අපිට තේරෙන්නේ. කෙනෙක් බලනකොට තේරෙනවා. මේක මේ හරිද වැරදිද ඇත්තට මෙහෙම තේරුම් ගන්න එකක් මේක. දැන් ගොවියෝ කතා කරන විදිහ මම දන්නේ ගොවියෝ දන්නේ නැහැ. ගොවියෝ නම් ගොඩක් වෙලාට කුඹුරේක ඉන්නේ. හැබැයි මේ මාසයක් දෙක තුනක් පාරේ ඉන්නකොට ගොවියොන්ට මම දන්නේ නැහැ ගොවියෝද කියලා. ඇත්තට මේක කොහොමද ගොවියන්ගේ පැත්තෙන් අපි මේක බලන්නේ? ඔව් ඇත්තටම දැන් මේක ජනාධිපතිතුමාගේ පැත්තෙන් ගත්තත් මේ අඩුපාඩුවක් තියෙනවා. දැන් එතුමා ඒ තමන් දකින මහා ප්‍රශ්නේ දැන් මේ එළියේ තියෙන වසවිස නැති ගොවිතැන ඔය ආදී වශයෙන් මේක කෑලි අල්ල ගන්න ඕනේ. දැන් වසවිස නැති ගොවිතැන වසවිස එන්නේ මේ කියන රසායනික ද්‍රව්‍යات එක්ක විතරක් නෙවෙයි. පිටරටදී රසායනික ද්‍රව්‍ය හදලා ගහලා බෝතල් වලටත් දාලා එන කෑම සමග වසවිස අනන්තයි අප්‍රමාණයි ආනයනය කරලා අපි කනවා. පාසල් දරුවන්ට පැණි බීම වර්ග තිරුඟු පිටි ආහාර කවනවා කියලා වරන්නේ නැතුව. අවුරුදු 18 20 වෙනකොට දියවැඩියාව හැදෙනවා මේ අක්මාවේ මේ දේ තැම්පත් වෙනවා මේ ඔක්කොම ප්‍රශ්න තියෙනවා. එතකොට මේ මහා ප්‍රශ්නය එක පැත්තකින් වෛද්‍යවරු කණ්ඩායමක් මේක වසවිස නැති ගොවිතැන කියලා එතනට ලඝු කරන්න හදනවා. ඒතර ජනාධිපතිතුමා මේ මහා ප්‍රශ්නෙන් එක්තරා ප්‍රබල මේක මහා ප්‍රශ්නයෙන් ලොකු කොටසක් තමයි පරාදීනත්වය. හැබැයි දැන් අවසානයේ නිර්වචනය වෙන්නේ මේ පරාදීනත්වයෙන් ගලවා ගැනීමට වඩා කාබනික වගාව කියලා කුණුහරුපයක් ඒක ඇතුලේ එනවා. කාබනික වගාව කියන එක ගමගෙමතුමා මෙතන දැන් යුද්ධයක් ලෝකයේ යුද්ධයේ ප්‍රචලිත කරන රටවල් තමයි සාමයත් විකුණන්නේ. හරි නෝවේජියන් කාරයෝ යුද්ධයේ ප්‍රචලිත කරන ගමන් අපිට සාමෙත් වික්කා. එතකොට මේ කෘෂි රසායන ද්‍රව්‍ය ප්‍රචලිත කරලා මේ ලෝකෙම ලෙඩ කරලා ආහාර සංස්කෘතිය පවා වෙනස් කරලා මේ භෝග වර්ග 7-800ක් කාපු මිනිස්සුන්ට මේ ලෝලු වර්ග 20ක් 25ක් ධාන්‍ය වර්ග 10ක් 15ක් කන තැනට පුරුදු කරලා ඒකේ අස්වැන්න වැඩි කරන්න ඒකේ බීජ අයිතිය තියාගෙන මේ ආපු ගමන ඇතුලේ මේ මහා සමාගම් ඒ යුද්ධයේ ඇතුලේ අපිට පොඩි no fire zone එකක් වෙඩි නොදින zone එකක් හදනවා. මොකද්ද? කාබනික වගාව. ලෝකේ කිසිම රටක ඔය කියන කාබනික වගාව 10%ක්වත් ළඟා වෙලා නැහැ. මුගක් රටවල 1%යි 2%යි තියෙන්නේ. භූමි ප්‍රමාණයෙන් නිෂ්පාදනයේ ප්‍රමාණයෙන් අරන් බැලුවත් ප්‍රතිශතයක් ලෙස. මොකද මේ කාබනික වගාව කියලා කියන්නේ අර කියන රසායනික ද්‍රව්‍ය ඇති පදන් විකුණලා ප්‍රචලිත කරලා බිම වනසලා ජල පද්ධති වනසලා පරිසර පද්ධති වනසන ගමන් එහෙම නැතුව පොඩි ෂේම භූමියක කාබනික වගාව කියලා එකක් කරනවා. ඒක සහතික කරනවා. අවසානයේ ගත්තම ඒවා කණ්ඩ හම්බෙන්නේත් මේ රටේ මිනිස්සුන්ට නෙවෙයි අතිබහුතරය ආන පිටරටට මේ අපනයනය කරනවා. ඒ රටවලත් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට නෙවෙයි ඒ රටවලත් ඉන්න ධනවතුන්ට කණ්ඩ තමයි ඒක. අපේ රටේ බහුතරයක් වස කන ගම
අපි වස නැති කුඩා ප්‍රමාණයක දේවල් හදලා වැඩි මිලකට ඒ රටේ ඉන්න වස නිපදවන රටේ ඉන්න සල්ලිකාරයන්ට විකුණනවා. එතකොට මේ ඉන්න මේක තමයි කාබනික වගාව. මේක නවත්තන්න කියලා නෙමෙයි කියන්නේ. මේක ඒ තිබුණු විදිහට කරන් ගියාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කුසි නිෂ්පාදන පද්ධතිය පරාධීනත්වයෙන් ගලව ගන්නවා කියන්නේ මේ කාබනික වගාවට යන එක නෙමෙයි. ඒක ඔය දැන් තියෙන විදිහට තව චුට්ටක් පුළුවන් නම් 100ට දැන් 5 නම් තියෙන 6 කරගන්න 7 කරගන්න 8 කරගන්න ඒ යම් ගොවීම් ප්‍රමාණයක් වැඩිපුර ආදායමක් ලබා ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒක මේ සමස්ත නිෂ්පාදන පද්ධතියට යොදා ගන්න පුළුවන් එකක් නෙමෙයි. කාබනික ද්‍රව්‍ය කියන එක පස්සේ රසායනික ද්‍රව්‍ය දැම්මත් තියෙන්න ඕන. රසායනික පොහොර දැම්මත් පස්සේ කාබනික ප්‍රතිශතය අඩු නම් ඒ රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජන ගන්න බෑ. මූල පද්ධතිය වැඩෙන්නේ නැහැ. නිකන් රසායනික ද්‍රව්‍ය දාපුවම ඒක දිය වෙලා යනවා. ප්‍රයෝජනේ නැහැ. ඇත්තටම දැන් මේ රසායනික පොහොර භාවිතයේ වැඩි වෙලත් අස්සන්න එක්තරා මට්ටමක නැවතිලා තියෙන්නේ ඒ ප්‍රශ්න නිසා. නිසරු පසක කාබනික ද්‍රව්‍ය නැති හෝදපාලුවට ලක් වෙච්ච පසකට කොච්චර රසායනික ද්‍රව්‍ය දැම්මත් තරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කාබනික ද්‍රව්‍ය ප්‍රතිශතය පොළවේ වැඩි කරගන්න එක ඒ ජෛව ක්‍රියාකාරීත්වය වැඩි කරගන්න අවශ්‍ය ඒ ජෛව යොදයුම් පසට දාන එක ඒවා හැමදාම දාන්න ඕන කෙනෙක් නෙවෙයි. පසට පණ දුන්නාන් පස්සේ පවතගෙන යන්න පුළුවන්. අනිවාර්යයෙන්. එතකොට ඒ ක්‍රියාවලිය කරනව වෙනුවට මේ කාබනික වගාව කියලා කුණුහරුපයක් වැරදි. ඒක වැරදි නෙවෙයි. ඒක කුඩාවට තියෙන දෙයක්. ඒක ලොකු කරන්න නෙවෙයි මේ හදන්නේ. මේ ඒක ලොකු කරන්න හදනවා කියන මතය හදලා තමයි දැන් රසායනික ද්‍රව්‍ය වෙනුවට කාබනික ද්‍රව්‍ය පිටින් දෙන්න ඕන කියලා මතයක් හදන්නේ. ඒ මතය ඇතුළේ තමයි ජාවාරම්කාරයෝ ටික පෝරසාන ආධාරිත ගසා කාලා මේ ජාවාරමක් හදාගන්නේ. මේක ගොවිතැන් ක්‍රමය වෙනස් කර ගැනීම. එතකොට ඒක බිමේ සිදුවෙන දෙයක්. එතකොට කාබනික පොහොර කාබනික ද්‍රව්‍ය දැන් වායුගෝලයේ කාබන් ප්‍රතිශතය වැඩි වෙනකොට ඒ කාබන් ප්‍රමාණය අඩු කරන්නේ ඒ කාබන් වෙන කොහොමවත් ලෝකෙකට යවලා නෙමෙයි. පුච්චලා දමලා නෙමෙයි. ඒ කාබන් ප්‍රමාණය මහ පොළොව ඇතුළට දාලා තමයි කාබන් හරණය කරන්නේ. ලෝකේ තියෙන කාබන් වැඩි වායුගෝලයේ තියෙන කාබන් අඩු කරන්නේ ඒක පොළොවට ගන්න ඕන. ඒතර පොළොවට ගන්නේ කොහොමද කාබන්? ඒතර මේ ශාක වලින්ම එන කුසි අප්‍රද්‍රව්‍ය වලින් සහ මේ වෙනත් ශාක කොටස් වලින්ම තමයි පොළොවට මේ කාබනික ද්‍රව්‍ය යොදන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක කරන්න ඕන. පස ආරක්ෂා කරන්න ඕන. පස හෝදපාලු වෙන්න ඇර පස ගැන 7-5ක සැලකිල්ලක් නැතුව කිසිදු ගෞරවයක් නැතුව ආදරයක් නැතුව පස කියන්නේ අම්මා. එතකොට මේ ජීවේ උපත ජීවයට පවතින්න බෑ මේ අම්මා නැත්තම්. එතකොට ඒක කිසිදු සැලකිල්ලක් නැහැ. අපේ රටේ නීතියක් තියෙනවා. ඊටාම දියුණු නීතියක්. එදා හිටපු ඒ විද්වතුන්ගේ දැක්ම අනුව හදපු නීතියක්. ලෝකයේ තියෙන හොඳම පාංශු සංරක්ෂණ පනතක් තියෙනවා. මට මතකයි මම අනුර දිසානායක මහත්මයා කුසිකරණ අමාත්‍යාංශයේ ඉන්න කාලේ ඒ පාංශු සංරක්ෂණ පනත සංශෝධනය කරන්න කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ සභාපතිවරයා මම. ඒතර ඒ පනත අධ්‍යයනය කරාම අපිට තේරුණා මේ පනතේ සංශෝධනය කරන්න මහ ලොකු දෙයක් නැහැ. මේ පනත ඊටාම හොඳ පනතක්. මේක ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ පනතේ හැටියට යම් කිසි ගොවි බිමක පස නිරාවරණය කරලා පස හෝදපාලුවට ලක් වෙන්න කටයුතු කරනවා නම් යම්කිසි ගොවියෙක් හරි ලොකු වැවිලිකරුවෙක් හරි කුසිකර්ම අධ්‍යක්ෂක ජෙනරාල්වලයාට පුළුවන් ඔහුට අවවාද කරන්න උපදෙස් දෙන්න මේ විදියට කරන්න. ඔහු ඒක නොසලකා හැරියොත් ඒ ඉඩම රජයට පවර ගන්න පවා නීතිය බලය තියෙනවා. මොකක්ද ඒකෙන් කියන්නේ? ඒ කියන්නේ පස කියන එක ඉඩම ගොවි පුද්ගලයකට අයිති වුණාට පස කියන්නේ පොදු දේපලක් ලෙස සලකලා තමයි පනත හදන්නේ. බලන්න කොච්චර දියුණු තත්ත්වයක්ද කියලා. එහෙම රටක තමයි මේ පස දිනපතා විනාශ කරන්නේ. හෝදපාලු වෙන්න ඇරලා පස වර්ෂාවට නිරාවරණය කරලා. හරි. පස ගැන අල්ප මාත්‍ර සැලකිල්ලක් නැහැ මේ උපදෙස් දෙන නිලධාරීන්වත් කොපනිසාරි කවුරු හරි ඉන්න ඒ ගමේ වැඩ කරන නිලධාරීන්ට අවබෝධයක් නැහැ. නීතියක් ලෙස ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. උපදෙස් ලැබෙන්නෙත් නැහැ. මට ඇමතුමට යන්න අවසර දෙන්න. අපි යනවා චමින්ද මහත්මයා මතුගොමින් අපිට සම්බන්ධ වෙන්නේ. ආයිබෝන් චමින්ද මහත්මයා. ඔව් ආයිබෝන් මේ පාලි කමකමැතුවනේ. ඔව්. මේ මගේ ගැටලුව මේකයි දැන් අපේ රටේ ප්‍රශ්න තිබුණා. ප්‍රශ්න කියන්නේ අපි උදාහරණයක් ගත්තොත් 70 කැරල් එකක්. ඔව්. යවට LTD සංවිධානයේ මතු කරපු ප්‍රභාකරන් එක්ක කරපු යුද්ධ එකක්. ඔව්. ඊගාවට මේ වගේ ඇත්ත ප්‍රශ්න තිබුණා. ඒවට මේ විසඳුම් මොනවා හරි ලැබින්න හරි යකඩින් හරි මරගෙන කරානේ.
LTV එක මර්ධනය කරා ජවිපේ මර්ධනය කරා ඒවත් තිබ්බ ප්‍රශ්නේ රටේ ඉවරනේ අතරම ඒවත් ඉතින් කිසියම් මූල බීජයක් මත වෙලා ආපු ප්‍රශ්නේ තමයි නමුත් දැන් මේ යන ප්‍රශ්න ඔක්කොම නිර්මාණය කරපුවානේ පාලකයෝ ඔක්කොම නිර්මාණය කරපුවා දැන් මේ ගොවි පෝරාර්බුදෙන් නිර්මාණය කරලා තියෙනවා ගුරුවරුන්ගේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙනවා වෛද්‍යවරුන්ගේ පාරිභාෂාවේ නිර්මාණය කරලා ඒක එක ඒගොල්ලන්ට ඔතමයි ගැටලුව අපිට යොමු කරන්න ගැටලුව තමයි මෙන්න මේක ගැටලුව ජම්මන් අහන්නේ වකුගඩු රෝග හැදෙනවා නම් පෝරවලින් එයි මේ අරක්කු සිගරට් මේ නවත්තන්න බැරි ඒව ඉන්නේ වකුගඩු රෝග හැදෙන. අතන්න ඒකට උත්තරයක් ලබා දෙන්න වෛද්‍ය අපේ වෛද්‍යතුමන්. බොහොම ස්තුතියි ඔබතුමන්ට. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ඔබට උත්තරයක් දීලා අපිට මෙතුමන්ට යන්න. මෙහෙමයි දැන් මේකෙදී අර යම් විද්වතුන් පිරිසක් උත්සාහ කරනවා මේ කෘෂි රසායන අධික භාවිතය සහ පොහොර යම් පොහොර වර්ගවල බැරලෝහ තියෙනවා. යම් පොහොර වර්ගවල නැහැ කියලා තර්ක කරන්න පුළුවන්. ඒක එහෙත් පොහොර ලේකම්කාරය සෑම පොහොර වර්ගයක්ම පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. මොකද බැරලෝහ තියෙන්න පුළුවන්. බැරලෝහ විතරක් නෙමෙයි න්‍යෂ්ටික අපද්‍රව්‍යයක් තියෙන්න පුළුවන්. න්‍යෂ්ටික අපද්‍රව්‍ය ලෝකයේ බැහැර කිරීම කියන්නේ ලොකු කොන්ත්‍රාත්. ඒක බොහොම අමාරුයි නැව්වල ගිහලා මූද මැද කොන්ක්‍රීට් මේ චේම්බර්ස් වල දාලා තමයි ගිල්ලවන්නේ. එතකොට අපේ වගේ රටවලට පොහොර වගේ දේවල් යවනකොට ඒවට දැම්මොත් එහෙම මේවා මුළු රටේම විසිරලා ගියාම ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තැනක නිදහස් වුණොත් තමයි ප්‍රශ්නේ එන්නේ. එතකොට එවැනි දුෂ්ට ජාවාරම් පවා සිදු වෙන්න පුළුවන්. එතකොට ලෝකේ එහෙම ජාවාරම් අහුවෙලා තියෙනවා. එතකොට ඒ නිසා අපි ඒවා පරීක්ෂා කරලා බලන්න ඕනේ. ඒක හරි. හැබැයි මේ වෙනකොට ඇතිවෙන්න සාක්ෂි තියෙනවා මේ සොයා නොගත් වකුගඩු රෝගය කෘෂි රසායනික ද්‍රව්‍ය සහ විශේෂයෙන්ම ග්ලයිෆොසේට් කියන රසායනික ද්‍රව්‍ය නිසා ඒක ඇමරිකාවේ නඩු පවා ඒ සම්බන්ධයෙන් තියෙනවා සාක්ෂි තියෙනවා ග්ලයිෆොසේට් අධික භාවිතය ඒ කියන්නේ රවුන්ඩ් අප් කියලා අපි ඔය මේ පූර්ණ වල්නාශක අධික භාවිතය ඒක අපේ රටේ තිබුණු දෙයක් තදින් සහ මේ බැරලෝහ නිසා කියන එක තවත් අපේ භූගෝලීය සාධක වතුරේ තියෙන ෆ්ලෝරයිඩ් ප්‍රමාණය වැඩිකම වෙන්න පුළුවන් ඒ ආදී තව සාධක රාශියක් තියෙන්න පුළුවන්. හැබැයි ඉතා පැහැදිලිව ලෝකයේ ඇතිවෙන්න සාක්ෂි තියෙනවා පිළිකා සම්බන්ධයෙන් වකුගඩු රෝග සම්බන්ධයෙන් ඒ වෙනත් අක්මාවේ රෝග සම්බන්ධයෙන් මේ බැරලෝහ වර්ග එතකොට ඇයි ලෝකයේ පලිබෝධනාශක විශාල ප්‍රමාණයක් පහුගිය කාලේ තහනම් කරලා තියෙන දියුණු රටවල. හැබැයි ඒවා සමහර ඒවා අපේ රටේ තහනම් කරලා තියෙනවා. නමුත් බොහෝ ඒවා තහනම් කරලා නැහැ තාම. එතකොට මේවා අහිතකර නිසා ඇයි ඒවා මාත්‍රාවකට ගන්න කියලා නියම කරන්නේ? ඇයි බටහිර ඖෂධ වර්ගයක් වෛද්‍යවරයෙක්ගේ මේ නිර්දේශනතෝ ගන්න බෑ කියලා කියන්නේ? එතකොට ඒ වගේ අහිතකර ප්‍රතිඵල තියෙන නිසා ඒක අමුතු සාක්ෂි නැහැ ලෝකයේ පුරාම සාක්ෂි තියෙනවා. අපි එදිනදා බොන පැරසිටමෝල් කියන ඖෂධයේ ප්‍රති 20ක් විතර බිව්වොත් ඒත් මැරෙනවා. හරි. එතකොට මේ දොස්තර කෙනෙක් බේතක් ලියනකොට එක මිනිහෙක් තමයි ඒ මිනිහා ඒක වැඩිපුර අරන් ගිහලා බීලා මැරුණොත් ෆාමසියෙන් හරි අරන් ගිහලා මැරෙන්නේ. ඒ මිනිහා ගමේ ඔක්කොටම බෙදන්නේ නැහැ නේ. හැබැයි ඒක තහනම් කරලා තියෙනවා නීතියෙන්. ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතු මේ වට්ටෝරුවක් නැතුව දෙන්න බෑ කියලා වෛද්‍යවරයෙක්ගේ. හැබැයි පලිබෝධනාශක ඒ වාගේ විස පිළිබඳව ඇතිවෙන්න ලෝකේ සාක්ෂි තියෙනවා. හැබැයි ඕන මිනිහෙකුට ගිහිල්ලා ගොවියෙක් නෙවෙන්නේ රස්‍ය අධිකාරියෙක් වෙන්න පුළුවන්. ගිහිල්ලා මේ කඩේකට ගිහිල්ලා මට මෙච්චර දෙනවා කිව්වොත් බැරල්ලයක් වුණත් ගන්න පුළුවන්. අරන් ගිහිල්ලා ගංගාවල් වලට හැම තැනටම ගහන්න පුළුවන්. මිනිස් ජීවිත දහස් ගණනක් විනාශ වෙන්න. ඉතින් ඒ නිසා මේ කෘෂි රසායන ද්‍රව්‍ය අධිභාවිතය නිසා මිනිස්සු ලෙඩ වෙනවා කියන එක සම්බන්ධයෙන් අලුතෙන් සාක්ෂි අවශ්‍ය නැහැ. ඒක පාලනය කරන්න ඕන. ලෝකයේ ඒක කරනවා. අපේ රටේ කරන්නේ නැහැ. ඇයි ඒ කරන්නේ නැත්තේ? මේ මහා සමාගම් වල උමනාවට. දැන් ලෝකයේ ඖෂධ පැත්තෙන් ගත්තොත් ගමගමතුමා මම මේ එතුමාගේ උත්තරයට සහ ප්‍රශ්නට උත්තරෙත් එක්කම මේ පොදු කතන්දරය කියන්නේ ඖෂධ ජාවාරම්කාරයෝ මහා සමාගම් ඖෂධ ප්‍රචලිත කරන එක වළක්වන්න අනවශ්‍ය ඖෂධ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුව කියලා අපේ සේනක බිබිලිය අපේ රටේ විද්වතෙක් තමයි ලෝකෙටම ඒ ක්‍රමවේදය අඳුල්ලා දුන්නේ අත්‍යවශ්‍යම ඖෂධ ලයිස්තුවක් නීතිගත කරා. අපේ රටේ තාම කරලා නැහැ ඒක. බිබිලියේ ඉපදිච්ච බිබිලියේ ලෝකෙට දර්ශන දුන්න අපේ රටේ උන්ට ඒක කරගන්න බෑ. ඒතර අපේ රටේ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුව නීතිගත කරලා නැහැ තාම. කොච්චර මේ බිබිලිය ගැන මොනවද කතා කරන්නේ. ඒක කෙසේ හරි ඒ වගේම පලිබෝධනාශක වලටත් ලෝකයේ යම් රටවල් ඒ රටවල වල අත්‍යවශ්‍ය පලිබෝධනාශක කියන වචනේ පාවිච්චි කරනවට විරුද්ධයි. මොකද පලිබෝධනාශක අත්‍යවශ්‍ය නැහැනේ. ඒ නිසා ඒ රටවල ඒකට කියන්නේ අවම පලිබෝධනාශක ලයිස්තුව මිනිමම් පෙස්ටිසයිඩ් ලිස්ට් කියලා තියෙනවා.
එතකොට මේ කම්පැනි ගේන ඕන ජරාවක් ලියාපදිංචි කරන්නේ නැහැ. අර ලිස්ට් එකේ අත්‍යවශ්‍යම කියලා ඒවා අත්‍යවශ්‍ය කියලා කොහොමද කියන්නේ වචනෙත් නෑ අවම. හරි මොනවා හරි හේතුවක් නිසා යම් පරිබෝධය ශීඝ්‍රයෙන් පැතිරෙන තත්වයකදී හරි භාවිතා කරන්න නම් ඒක විතරයි ලියාපදිංචි කරන්න පුළුවන් වෙන කිසිවක් ලියාපදිංචි කරන්න බෑ. ඒතර ඕක මහා අමාරු දෙයක් නෙවෙයිනේ. ඒකවත් තාම අපි කරලා නැහැ. ඉතින් ඒ නිසා මේවා පාලනය කළ යුතුයි අවම කළ යුතුයි. ඒවා මුදල පවා ගොවියාගේ වියදම් වැඩි වෙන්නේ එතකොට. අනවශ්‍ය විදිහට පොහොර ගැව්වොත් දැන් මං කිව්වේ පොස්පරස් පොහොර අනවශ්‍ය විදිහට ගහනවා. අවුරුද්දට එකපාරක් ගහන්න ඕනක දෙපාරක් ගහනවා. එතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? සමාජයේ පරිසරය විනාශ වෙනවා, මහජනයා රෝගී වෙනවා විතර නෙවෙයි ගොවියාගේ වියදමත් වැඩි වෙනවා. රටේ ආර්ථිකයට දරන්න වෙන බරත් වැඩි වෙනවා. ඉතින් මේක ගැන ආයේ අලුතෙන් සාක්ෂි හොයන්න වාද කරන්න ඕනේ නැහැ. මේවා පරිහරණය අඩු කරන්න ඕන කියන එක සම්බන්ධයෙන් මුළු ලෝකෙම මතයක් තියෙනවා. කරන්න බැරිලා තියෙන්නේ මේ මහා සමාගම් වල බලපෑම නිසා. අපි මේ බොහෝ ලෙඩ රෝග වලට අපි පැහැදිලිවම දන්නවනේ අපේ රටේ අපේ ආහාරයට ගන්න ආහාර හෝ වතුර නැත්නම් බීමට ගන්න වතුර පර්යේෂණයට ලක් කරන අඩුයි වැඩිපුරම අපේ රුධිර සහ මුත්‍ර සාම්පල් තමයි වැඩිපුරම පරීක්ෂා කරන්නේ. ඒ රෝගියා හඳුනගන්න විතරයි අපි වැඩිපුර උනන්දු වෙන්නේ. මේ ලෙඩ වෙන ක්‍රමයේ හඳුනගන්න අපි වැඩි උනන්දුවක් වෙන්නේ නැහැ. ඒ නිසා නැවත අපි මතක් කරන්න ඕනේ වඩා මහන්සියක් ගන්න ඕන රටක් ඇතුලේ රෝගියාව හඳුනගන්න නෙමෙයි ලෙඩ වෙන ක්‍රමයේ හඳුනගන්න. ලෙඩ වෙන ක්‍රමයේ හඳුනගත්තාම තමයි අපිට ටිකක් නිරෝගීකම ලැබෙන්නේ. ඉතින් 066 23 63 69 පොහොර අර්බුදයට විසඳුම් තිබේ. ඇත්තටම සුමිත් මහත්මයා මේ මෙතන අර්බුදයක් නැහැ කියන්න බෑනේ. දැන් කාලයක් තිස්සේ ගොවියෝ හුරු වෙලා හිටියා යම් ක්‍රමවේදයකට. ඒක දැන් ආපහු ගොවියන්ට මොකවත් නැහැ ගහන්න නැහැ. අඩු ගානේ දැන් ගොවියෝගේ මේක පුරුද්දක්. ඒතකොට දැන් එතකොට මේකදී දැන් මේ අර්බුදය සඳහා අපි කොහොමද උපාය මාර්ග හදන්න ඕන මේක ජය ගන්න? ඇත්තටම ගමක මහත්තයා මේ අර්බුදය හරියට පාලකයෝවත් විද්‍යාඥයෝවත් මේ ගොවියට දන්නේ නැහැ. මේ අපේ මේ සියල්ල යැපුම් අපි ආනයනය කරලා තමයි ගේන්නේ. අපේ රටේ අපි 1982 වෙනකොටත් අපි හදපු සමහර අපි පාකිස්තානයට වගේ යූරියා අපි එක්ස්පෝර්ට් කරලා තියෙනවා. අපි යූරියා ප්ලාන්ට් එක කොරියන් සමාගමකට විකුණලා වෙලා ඒගොල්ලෝ මේකෙන් අරන් ගියා. දැන් තියෙන ක්‍රමයට නැප්තා නැහැ. ඒ වලින් හදන්නත් බෑ. එතකොට අපේ රටේ දැන් හදපු යූරියා ටික හදන්නෙත් නැහැ. ඒතර අපේ තියෙන මේ රොක් ෆොස්ෆේට් එක විතරයි තියෙන්නේ හොඳ රොක් ෆොස්ෆේට් එක. ඒක සංවර්ධනය කරලා කිරුවෙත් නැහැ. අපි ට්‍රිපල් ෆොස්ෆේටුත් අපි පිටින් ගෙනාවේ. හැබැයි මේ ඉල්ලන හෙට දෙනවයි කියනකෝ. දැන් හිතමු හරි හෙට මේ රජය මේක තීන්දුව අයින් කෙරුවා. ඔබ දන්නවද අද වෙනකොට යූරියා ටොන් එකක මිල ලෝක වෙළඳ පොලේ සහල් ටොන් 2ක වටිනාකම යූරියා ටොන් එකක. ඒතර එන කන්නේට සහල් නිෂ්පාදනයේට යූරියා ගෙනල්ලා ආනයනය කරලා දැම හැකිද? සහල් ටොන් එකක මිල තව කීයකින් ලෝක වෙළඳ පොලේ ගණන් යයිද? එතකොට මේ ඒ වගේම මේ පොහොර වලට ගන්න ඇන්හයිඩ්‍රස් නයිට්‍රජන් කියන මේ පොහොර හදන මූලික වශයෙන් ගොවියන්ට ගන්න මේවා දැන්ට තිබුණු ප්‍රමාණය වගේ 6 ගුණකින් ගණන් ගිහිල්ලා තියෙනවා. ලෝකේ වැඩිපුර යූරියා හදන රට වශයෙන් චීනය පොහොර අපනයන තාවකාලිකව නවත්තලා තියෙනවා. ඉන්දියාව ඊළඟට අපිට තියෙන එක ඉන්දියාවේ අවශ්‍යතාවය ඉන්දියාවට දෙන්න බැරි ප්‍රශ්නයක් ළඟදී වෙනවා. මොකද මහා පරිමාණයෙන් චීනය සහ ඉන්දියාවේ මේ නිෂ්පාදනාගාරවලට වෙන විදුලි බලය සැපේම සඳහා යන ගල් අඟුරු වල ප්‍රශ්න නිසා අද චීනය සහ ඉන්දියාව විශාල මේ බල ශක්තිය අර්බුදයකට මුහුණ පාලා තියෙනවා. ඒතර අපිට ඊළඟට මේ මැද පෙරදිග ගොවිතැන් නොකරන රටක් වශයෙන් හදන මැද පෙරදිග තෙල් පිරිපහදු වලින් හදන යූරියා අපිට එනවා. හැබැයි අද මිල ඉහළ ගියලා නිසා මිල එකපාරට හෙට පහත යන්නේ නැහැ. ඒ වගේම නැව් ගාස්තු මේ 300කින් නැගලා තියෙනවා. බල ශක්තිය අර්බුදය කොච්චරද කියලා කියන දැන් තිබිච්ච මේ LNG මේ ලික්විඩ් නයිට්‍රජන් මේ ලික්විඩ් මේ නැචරල් ගෑස් කියන එක දැන් 300කින් නැගලා තියෙනවා. ඒක පුරෝකථනය කරනවා දෙසැම්බර් අග වෙනකොට ජනවාරි වෙනකොට 600කින් යයි කියලා.
යුරෝපයේ මිනිස්සු මේ බලශක්ති හිගයකින් මේ සීතලේ මැරෙයි කියලා පුරෝකථනය කරනවා. ඒක විශාල අරගලයක් තියෙනවා. මේ බලශක්තිය ඕන මේ හැම දෙයක්ම නිෂ්පාදනය කරන්න. දැන් බලශක්තිය පිළිබඳ විශාල ඉහළ යාමක් ගිහින් තියෙද්දි මේ අර්බුද මේවා අපිට ගේන්න හැකිද? එතකොට එහෙම නිසා මේ ගත්තු තීන්දුවත් එක්ක හරියට මේක කළමනාකරණය කිරීම මිස ආනයනය කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කොහෙවත්. රසායන පොරත්. ඒ වගේම මේ රටවල් වලටත් අද ප්‍රශ්නයක් වෙලා තියෙන. ඒ රටවල ආහාර නිෂ්පාදනය වැඩි කරගන්න ඕන වෙලා තියෙනවා. අද ආහාර මිල ඉතා අධික ලෙස ලෝකේ ගණන් යනවා. ඉතාලිය මං ඊයේ වාර්තාවක් බලලා සාමාන්‍යයෙන් සෑම එකම 40ත් 45ත් අතර ප්‍රමාණයක් ගණන් ගිහිල්ලා. මුළු ලෝකෙම තත්ත්වය එහෙම තමයි. මේක අපිට ඉවසගෙන ඉන්න කියන කාරණේද කියන්නේ? නෑ මම කියන්නේ මේ නිවැරදිවට මේ කැලෑපාරේ අරන් යන වැඩේ මේ ගත්තු තීන්දුව අඩුපාඩු තිබුණාට ඒ තීන්දුව කැලෑපාරේ අරන් යන්නේ නැතුව ජනතාවට මේ ගැන පැහැදිලි කරලා ගොවියට මේ ගැන පැහැදිලි කරලා ශනික තීන්දුවක් ගන්න ඕන මේකෙන් බේරෙන්න පුළුවන් ලේසි රටක් අපි. ඒක නිසා මේ දේශපාලනඥයන්ට මේක කැලේ අරන් යන්න දීලා මේ හරිත විප්ලවයෙන් යපිච්ච මේ කොම්පැනි කාරයන්ගේ යපෙන විද්‍යාඥයෝ කියා ගන්න මහාචාර්යවරු කියන අයගේ පදවලට නටලා මේකෙන් ගොඩ එන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලොත් කරන්නේ මේකේදී මේ තවත් ආනයනික කොම්පැනි කාරයෙකුට අවශ්‍ය දෙයට අවශ්‍ය පසුතලය හදලා දෙන එක විතරයි. අර්බුදයේ සැබෑ වශයෙන් අර්බුදයට උත්තර දෙන්න ගොවි ජනතාව තුළට ගිහිල්ලා මේ ගොවි ජනතාව දැනුවත් කරලා මේකට මුහුණ දෙන එක. අපි 1970 77 කල අපි දැක්ක ගෙවල් වල උනත් කුෂිකරණ දෙපාර්තමේන්තුවේ මඤ්ඤො කදන්න මේව කරුවා. එතකොට මේ ඉදල් ඉරුමු ඇට පැකට් එකේ දාලා දුන්නා, ගෙදරට ගෙනල්ලා දුන්නා. මහයිලුප්පලම හදන මිරිස් වර්ග, බණ්ඩක්ක වර්ග, විශාල වශයෙන් දේශීය වශයෙන් බීජ වර්ග දුන්නා. මුළු රටේ මෙද ආනයනය කරන්න නැති වෙනකොට මීට වඩා අමාරු කාලයක රට මේ රජය විසින් මැදිහත් වෙලා ජනතාව පොළඹවලා යම්කිසි විදියකට අර්බුදයට මුහුණ දුන්නානේ. දැන් ජනතාවට මේ ගෝලීය ආර්ථික අර්බුදයන් පිළිබඳව ලොකු එහෙම සංඥාවක් එන්නේ නැහැ. ආවත් ඔයම සංඥාව නොවුන්ට විග්‍රහ කර ගැනීමේ අසීරුතා තියෙනවා. මොකද මේ දේශපාලන ඒ සාක්ෂරතාවය බොහොම අඩුයි සාමාන්‍ය ලංකාවේ බොහෝ දෙනෙක්. ඒකනේ පාලකයෝ ඉන්නේ. ඔව්. හැබැයි දැන් ජනතාවට මේ ප්‍රශ්නේදී අපි කියමු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හදලා තිබ්බ කොම්පෝස්ට් කියලා වචනයක්. අපි දන්නවා කොම්පෝස්ට් කියලා දෙපාර්තමේන්තුවේ පත්‍රිකාවල පොත්පත්වල සඳහන් කරලා තිබ්බා බොහෝ කාලෙක ඉඳන්. ඒක දැන් වෙනත් රටවල සාකච්ඡාවක් තියෙනවා. දැන් චීනය වගේ රටවල්, ජපානය වගේ රටවල් ඊට වඩා තාක්ෂණය භාවිතා කරමින් සුද්ධජීවී පොහොර හදලා මේක ටිකක් දියුණු කරලා තියෙනවා. හැබැයි අපි තාම ලංකාවේ අර එදා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හදපු කොම්පෝස්ට් මේ තරම් ප්‍රමාණයෙන් දාන්න ඕනේ, ලියදු ගොඩ වෙන්න අපි ටොන් ගානින් දාන්න ඕනේ කියන මතවාදයක් මේකට බාධාවක් වෙලා නැද්ද දැන්? අනිවාර්යයෙන්ම. දැන් ඒකට දැන් මේව නිවැරදි කරන්න කවුරුත් මැදිහත් වෙලා නැහැනේ මේ වෙනකොට. ඒක තමයි මම කියන්නේ. මේ විද්‍යාඥයෝ කියන මිනිස්සු මේ ලෝකයේ වෙන දේවල් ගැන කතා කරන්නේ නැහැ. ලෝකයේ මම ඊට ඉස්සෙල්ලා දවසක් කියලා තියෙනවා මේ 1990න් 94න් පස්සේ ලෝකයේ විශාල වශයෙන් විද්‍යාඥයෝ මේ ශුද්‍ර ජීවීන් වර්ධනය කිරීම සහ ශුද්‍ර ජීවීන්ගෙන් ප්‍රයෝජන ගැනීම විශාල වශයෙන් පර්යේෂණ කරලා තියෙනවා. ඒවා ඔප්පු කරලා තියෙනවා. ඒ නිසා මේ පැත්තට අද ලෝකයේ දන්න මිනිස්සු යනවා. හැබැයි මේකට විශාල වශයෙන් බහුජාතික සමාගම් මේවා අඩපණ කිරීමට මේ විද්‍යාඥයෝයි කියන මිනිස්සු භාවිතා කරලා ලෝකේ පුරා මේ අරගල යනවා. ඒක ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා බැලුවත් ඕන තරම් හොයාගන්න පුළුවන් ශක්තිය. අපේ රටේ තවම මේ විශ්වවිද්‍යාලවල අලවත්තාගොඩ ප්‍රේමදාස මහතා අපිට අහි වුණා. එතුමා තමයි මේක පටන් ගත්තේ මේක ජනතාවට කියලා දෙන්න. ඒතර එතුමාගෙන් පස්සේ මේක අරන් ගිය විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මම නම් දැකලා නැහැ. එහෙම මෙන් අහුලපු කෑලි අරගෙන කතා කෙරුවත් අවසානයේ මේක ගිහිල්ලා ගැට ගහලා තියෙන්නේ වෙළඳපොළ ආධිපත්‍යයේ තියෙන අයට කොමිෂන් එකක් ගැනීම සඳහායි. ඔව් මට මේ මයංගනේට යන්න අවසර දෙන්න. ප්‍රේමරත්න මහත්මයා මයංගනේ දැන් අපිට කතා කරනවා අයබෝන්. ආයුබෝවන්. ඔව්. මේ කතා කරන්නේ මයංගනේද? ඔව් දුරකථනයේ විසන්දි වුණා ප්‍රේමරත්න මහත්මයා. ඔබ උත්සාහ කරන්න නැවත වතාවක් ඔබ ගැටලුව එක එන්න. වෛද්‍ය සුමිත් වර්ණාරච්චි මහත්මයා ඔබට ඔබේ කතාවටයි බාධාවක් වුණේ. මේක නිසා මේ විශ්වවිද්‍යාලවල අපේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මේක ඉගැන්වීමක් කෙරෙන්නේ නැහැ. හැබැයි ලෝකයේ විශ්වවිද්‍යාල තියෙනවා. අද ඇමරිකාවේ විශ්වවිද්‍යාල තියෙනවා මේ වෙනුවෙන්ම කටයුතු කරනවා.
ඒවල ඉන්න විද්‍යාඥයෝ ලෝකෙ වටේ ගිහිල්ලා මේවල මේ තමන්ගේ අධ්‍යයනය තමන්ගේ මේ පර්යේෂණ වලින් හොයාගත්තු දේවල් ලෝකය නැවත සූපත් කිරීම සඳහා කටයුතු කරන ස්වේච්ඡාවෙන් කටයුතු කරන විශාල කොටසක් ඉන්නවා. ඒ වගේ ලෝක සමුළු තියෙනවා. දැන් සමහරලාට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැත්තෙන් කරුණු ඉදිරිපත් කරොත් කෙනෙකුට කියන්න පුළුවන් නැහැ අපි 10 අඟුරු වගේ සංකල්ප ගෙනාවා පිදුරු ගිනි තැබීම වගේ තානම් කරමින් මේ පස පිළිබඳ මොකද මේ තියෙන කෘෂිකර්මයේ ඇතුළත මේ රසායනිකව වගා කළත් ඒ අස්වැන්නට ඊට එහාට යන්න බැරි වෙලා තිබ්බා. පසේ සමතුලිතතාවය බිඳිලා තිබුණා. ඒ වගේ මේ පාරිසරික ගැටලු යම් ප්‍රමාණයක් හඳුනා ගනිමින් හැරෙමින් තිබුණ නැද්ද දැන්? නෑ එහෙම තිබුණා. පොඩි හෙමින් හැරුමක් තිබුණා. එහෙම කොටසක් හිටියා මෙතුමා ඉස්සෙල්ලා මතක් කරලා දුන්න ඒ කොටස දැන් නෑ මේක තුල. හරිද? කෘෂි ව්‍යාප්ත සේවයෙන් පස්සේ මේ රටේ බයෝගෑස් හදන එක බයෝගෑස් ස්ලරි පාවිච්චි කරන එක මේ ගොවිතැනයි සත්වපාලනයි ඒකාබද්ධ කරන ක්‍රමවේදය ගැන ජල කළමනාකරණයත් එක්ක මේක කොහොමද ඒකාබද්ධ කරන ක්‍රමය ගැන සාකච්ඡා තිබුණා කටයුතු කෙරුවා. අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් බයෝගෑස් මේ කොහෙවත් එහෙම දැන් ප්‍රචලිත කරන්නේ නැහැ නේ. ඒතර හිටපු ඒ විද්වතානම් මේ පහුදු කාලේ මේ එතුමා මේ ලෝකේ හැර ගියා. ඒතර එතනින් පස්සේ වෙන කට්ටිය නැහැ. ඒතර මේ ගෙවතු වගාව පිළිබඳව උදේ මහත්තයලා වගේ කතා කරලා කියලා දීලා තියෙනවා. අද එමුතුමලා මේ කුසුම දෙපාර්තමේන්තුවේ විශ්‍රාම අරන් ඉන්නේ. ඊට ඉස්සර විශාල ප්‍රමාණයක් කටයුතු කරපු කට්ටිය හිටියා මේ ඔබතුමා කියපු කටදේවල් ගැන කෘෂිකර්ම. හැබැයි ඒගොල්ලෝ තමන්ගේ පෞද්ගලික මේ සඳහා මේ කටයුතු කිරීම තුළ මිසක් ඒක කෘෂිකර්ම විභාගයේ ප්‍රධාන වශයෙන් මේ තීන්දුව తీරුවාන කරපු නැහැ. ඒකේ අවසාන වශයෙන් ඒගොල්ලන්ගේ බලපෑමත ඒ නිලධාරීන් ඉහළට එනකොට එක්තරා දෙපාර්තමේන්තුවක කොටසක් විදිහට වැඩ කරපු කට්ටියට හැබැයි අද වෙනකොට ඒකත් අවසානයේදී ගැප් සර්ටිෆිකේෂන් එක දීම සඳහා විතරක් ඒක ලඝු වෙලා තියෙනවා. මම මේ කතා කරුවේ ගැප් සර්ටිෆිකේෂන් එක නරකයි කියන එක නෙමෙයි. හැබැයි ගැප් සර්ටිෆිකේෂන් එක වල තියෙන්නේ ගානට පොහොර ටික දාලා ගානට වහකමු කියන ප්‍රමාණයට. ඒක නිසා එතනින් එහාට තියෙන දෙයක් ගැන මේ ජනතාවට සුද්ධ ජීවීන්ගෙන් ප්‍රයෝජන ගන්න ආකාරය ගැන කියලා දෙන්න. පසල දාන රසායනික පොහොර දාපු නයිට්‍රජන් ප්‍රමාණයක් දෙන්න නම් මෙච්චර ප්‍රමාණයක් පොහොර දාන්න ඕන එක මේක හැල්ලුවට ලක් කරලා කතා කිරීම තමයි කරන්නේ. ඔව් අපි නැවත අපි සුදනම් ප්‍රේමරත්න මහත්මයා මයංගනේ නැවත අපට සම්බන්ධ වෙනවා. අයි බඩුපුතුමන්ට. අයියන්නේ. ඔව්. අතේ මම පොහොර පිළිබඳ ගැටලුව. ඔව් ප්‍රේමරත්න මහත්මයා කියන්නේ. ඔව් මාත් මම මේ කතා කරන්නේ මම දෙවියෙක්. ඔව්. ඒ පොහොර පිළිබඳ ගැටලුව විශේෂ ප්‍රශ්නයක් නෑ. දෙවියෝ වගේ අපි කාබනික පොහොර යොදන්නේ. නමුත් මගේ දැනීමේ ඇති මම දැන් අවුරුදු 40ක් විතර ගොවිතැන් කරනවා. ඔව්. අපි මයංගන අවුරුදු දෙකක් අය වගා කරන්නේ. ඉතින් මේ කාබනික පොහොර ගැන අපි ගොඩක් කැමති මේක ප්‍රතිවිත කරනවල රජයේ නිලධාරීන් තමයි මේක සම්පූර්ණ වෙන්නේ. ඒයි යෝගියෝ වගේ අපි කිසි දෙයක් දන්නේ නැහැ. කාබනික පොහොර පාදිරි කරන්නේ කොහොමද? මේවා යොදන්නේ කොහොමද? අර ඉදිරියේ සමාගම් මිලින් රසායනික පොහොර ප්‍රතිවිත කරන්න ඕනෙක ගම්මත්මට ඇවිල්ලා දෙයා දෙනවා. ඒකත් විස්තර කරා පත්‍රිකා බෙදුවා. ඒකෙන්නේ අපි මේ රජයේ නිලධාරී තමයි මේක සම්පූර්ණ වෙද්දිකාවේ මන්නේ දෙන්නේ නැති. මේකද රජයේ ආජීවීය මේ රජයේ නිලධාරී දැනුවත් කරලා රජයේ නිලධාරීන්ට අවවාද කරලා දැනුවත් කරලා නම් මේ උහර පස්සේ මේ උද්දීපක මගේ දැනුමේ දීලා සමාජ විද්‍යාපක්ෂයේ කට්ටිය ඔව් පැහැදිලි. බලයි පිටාරෝ දියක් උන්නේ. ඔව් ප්‍රේමරත්න මහත්මයා ඔව් බොහොම ස්තුතියි ඔබතුමන්ට මෙහි මේ ගොවිතැන එහෙම නැත්නම් අපි කියන ස්වභාවවාදී ගොවිතැන ස්වභාවික ගොවිතැන අනාදිමත් කාලයක ඉඳලා බීජ ටිකත් රැකගෙන පරිස්සම් කරගෙන හිත උතුම් අතරේ බෙදාගෙන බොහොම මහන්සියෙන් හිමින් ආපු කණ්ඩායමකුත් මේ රටේ ඉන්නවා. ඒ අයට සහනාධාර තිබුණත් එකයි නැතත් එකයි. ඒ කට්ටිය ගනුදෙනු කරන්නේ මේ මහ පොළොව වැස්ස මේවත් එක්ක. දේශපාලන පක්ෂත් එක්ක නෙවෙයි. ඒ නිසා මේ වඩා හොඳ
පිරිසිදු ගුණාත්මක ප්‍රමාණාත්මක නිෂ්පාදන පද්ධතියක් රැක ගැනීම සහ දියුණු කර ගැනීම වෙනුවෙන් අපි වැඩිපුර සහයෝගය දක්වන්න ඕනේ පක්ෂවලට නෙවෙයි. සබාදහමත් එක්ක ගනුදෙනු කරන්න. ඒ සබාදහමේ ගනුදෙනුවට මිනිසාව හරවන්න මෙතුමා කිව්වා හරි දැන් කිසිම අධ්‍යාපන වැඩපිළිවෙලක් sannivedana වැඩපිළිවෙලක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. අඩු ගානේ මේ තීන්දුව ගත්ත දවසේ ඉඳන් අපිට උදෑසන ඉඳන්ම මේ ගොවීන්ට දේවල් කියලා දෙන්න තිබුණා. පුරුදු කරන්න තිබුණා, පුහුණු කරන්න තිබුණා. හැබැයි තාම නිලධාරීන් මේක පිළිගන්න සූදානම් නැහැ. තන් අපි මොකද කරන්නේ? මේකට හැරෙන්න කැමති නැත්නම් අපි මොකද කරන්නේ? ඒ නිසා අපි හිතන්නේ අවවාද දුන්නට උපදෙස් දුන්නට එන්න කියලා මේක කරන්න මේ ගොවීන්ට මේක උගන්වන්න කිව්වට ඒ කට්ටිය කරයි කියලා. ඒ නිසා තමන් අදහන කෘෂිකර්ම ක්‍රමයක් තියෙනවා. අපි යනවා විරාමයකට. හැයි මේව නොවෙන්නේ. ඒතකොට පොහොර අර්බුදයට විසඳුම් නැත්තේම නෑ තියෙනවා. අපිට දැන් හැංගෙනවා තියෙනවා කියලා. ඒක හොයාගන්න ඕන කවුද? කොහොමද හොයාගන්නේ කියලා අපි කතා කරමු විරාමයෙන් අනතුරු රැඳෙන්න අප සමග. ඔබ නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. 066 22 83 608 අපි ඔබට විවෘත කරලා තිනවා. අපි යනවා මැනික් හින්නට. මැනික් හින්නන් වික්‍රමතිලක මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අයබන් ඔබතුමාට. ආයුබෝවන් පරිවර්තය. අයබන්. මගේ ඉතාම කෙටියෙන් මේ මගේ ගැටලුව. ඔව්. අපි මේ විද්‍යුත් මණ්ඩලයේ දෙපොළටම මේ යොමු කරන්නේ. දැන් අපි කොම්පෝස්ට් වලට යන්නේ මේ අපේ රසායනිකව හදපු බීජත් එක්ක. ඉතින් ඒක නිසා ඒක අසාර්ථකයි. ඇයි අපි කොම්පෝස්ට් වලට යන්න ඉස්සෙල්ලා මේ දේශීය බීජ ඇති කර නොගන්නේ? අපි ගාව වැඩිම දැන් 190ක් තියෙන විදේශීය බීජ ඒවා රසායනික වලට අනුගතව හදපුවා. ඔව්. ඔව්. ඒක තමයි බලන්න. ඔව් බොහොම ස්තුතියි වික්‍රම මහත්තයා. ඔව් ඔය ප්‍රශ්නේ හැමතැනින්ම එනවා. වසන්ත බණ්ඩාර මහත්මයා ඒකත් අදාළ කරගෙන කතා කරගනි. දැන් ගොවියන්ගේ පැත්තෙන් ඇහුවොත් එහෙම පොහොර ප්‍රශ්නේ විසඳුම් වැඩක් නැහැ. පොහොරයි ඕනේ කියලා කියන්නේ. විසඳුම කෙසේ වෙතද? ඒතකොට දැන් මේ විසඳුම කරා යන ගමනේ දැන් අපිට කතා කළ යුත්තේ. ඒතකොට දැන් මේක අපි ගොවියාගේ ප්‍රශ්න ටික බේරන්නත් අවශ්‍යයි. හැබැයි තාම මේ පොහොර නැතුව බඩගින්න ආවේ නැහැ අපිට තමයි. හැබැයි බොහෝ අය කියනවා අපි සාගතයකට ලං වෙනවා කියලා. මේක මෙහෙම එක මතයක් හදනවාද ඒක පුරව කතනද අපි දන්නේ නැහැ මොකද්ද කියලා. හැබැයි ජනාධිපතිතුමාත් කියනවා පාඩුණොත් අපි ගෙවනවා අපි කියලා. දැන් එහෙම ලොකු සූදානමකුත් තියෙනවා. බැලූ බැලමට මේ කුඹුරුත් කෙරීගෙන යනවා. දැන් අපි ඉන්නේ පොඩි මැද තැනක. හැබැයි මේ තැන වැරදිවට පොහොර ගෙනාවොත් වෙන මොනවා හරි ගෙනාවොත් අපි රැකපු ශික්ෂාපද ටික ඔක්කොම කැඩෙනවා. කැඩලා මේ ප්‍රශ්නේ අය උඩට ගන්න බෑ කවදාවත්. මේ යහපතට ගන්න බෑ. ඒක දැන් මේ බීජ ඒතර මේ කොහොමද මේ දැන් පොහොර වලට ලඝු කරගත්ත කතාව ආපසු අරවා කොහොමද මේක ටිකක් ලොකු පුළුල් තැනකට ගෙනියන්නේ? මේ සාකච්ඡාව වෙනස් කළ යුතුයි කියලා අපි විශ්වාසයි. අර අපේ ඒ මහත්මයා අහපු ප්‍රශ්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඒකේ කොටසක් තියෙනවා ඒක ආරද සත්‍යයක්. ඒ කියන්නේ පෝෂක ශාකයට අවශ්‍ය පෝෂක හිරුවලේ ජලයට අමතරව ඒ පෝෂක ලැබෙන මූලය කාබනිකද අකාබනිකද කියන ප්‍රශ්නය අදාළ නැහැ. මොන බීජය වුණත් ඒ අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය ආහාර ප්‍රමාණය කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය පසේ තියෙනවා නම් මූල පද්ධතියට වැඩෙන්න ශුද්ධ දීවීන්ට වැඩෙන්න ශාකේ වර්ධනය වෙනවා. හැබැයි එතුමා කියපු අනිත් 50% කතාව වැදගත් වෙනවා. දැන් මා කිව්වේ ඒකයි මේ අපේ ගොවි නායකයෝ කියලා දැන් අර ගොවියින් මැදට පැනලා මයික්‍රොෆෝන් එක අතට අරගෙන කෑ ගහන මිනිස්සුන්ට කට විතරක් තිබුණාට මදි. මොළය සහ හදවතක් තියෙන්න ඕන. දැන් මේක ගමගමතුමා අර්බුද කියන ඒවා හැම වෙලේම නරක නෑ. මේ අර්බුදේ යහපත් දිශාවට හරව ගන්න පුළුවන්. හොඳයි අපි හිතමු ආණ්ඩුව මේක පටු තැනකින් පටන් ගත්තා කියලා. හරි. එහෙනම් දැන් මේ ගොවි නායකයෝ කියලා කියන මිනිස්සුයි අනිත් දැනුවත් පිරිස මොකද කරන්න ඕනේ? මේ අවස්ථාව පාවිච්චි කරලා මේ මහා ප්‍රශ්නේ විසඳන තැනට ආණ්ඩුවත් සමාජයත් තල්ලු කරන එක. හරි. දැන් අර එතුමා කිව්ව විදිහට බීජ වැඩසටහන. මේ මුළු කලාපයේම දියුණුම බීජ වැඩසටහන තිබුණු රටක්. මේ ඉන්න කුසකාර දෙපාර්තමේන්තුවේ අයියලා ටික ටයිපොල් දාගෙන ඔෆිස් වල ඉන්න කට්ටිය මේ තිබුණු දේ නැති කරපු මිනිස්සු ටික. හරි. මේ අද ඉන්න මහත්තුරුම නැති කරා කියලා නෙමෙයි මම කියන්නේ ක්‍රමානුකූලව මේ රටේ ඊටාම කීර්තිමත් විද්වතුන් හිටියා අපේ පර්යේෂණ ආයතනවල. අද ඒවා ව්‍යාප්ති කාර්යාල බවට පත් වෙලා තියෙනවා. අද ඒවා අම්බලම් බවට පත් වෙලා තියෙනවා. පාළු පිට්ටනි බවට පත් වෙලා තියෙනවා. ඒතකොට එහෙනම් ගේන්න සටන් පාටේ අර මයික්‍රොෆෝන් එක උදුර ගන්නකොට ඒ සටන් පාටේ ගේන්න පුළුවන්. ඇයි ඔය කියන උස්සඩින්ම කෑ ගහන්න බැරි?
මේ ආණ්ඩුව විකුණලා දැම්ම මේ තිබුණු ඉඩම් මේ ගොවි මේ කෘෂිකාරණ දෙපාර්තමේන්තුවේ බීජ ගොවිපළවල් පුද්ගලික සමාගම් වලට වික්කා. ඒවා ආපසු ගනු කියලා කියන්න බැයිද? නවත්තපු විනාශ කරපු බීජ වැඩසටහන ආපසු පටන් ගනු කියලා කියන්න බැයිද? ඒකට මුදල් වෙන් කරනු කියලා කියන්න බැයිද? ඒක කියන්නේ නැහැ. එතකොට ගොවියට වී වලට රුපියල් 60ක් ගෙවනු කියලා කියන්න බැයිද? ඔය කියන රසායනික පොර ටික විතරක් ආපහු දුන්න කියලා හෙට උදේට ඔක්කොම වෙනස් වෙනවද? වස ටික ඔක්කොම ආපහු දුන්න කියලා හෙට උදේට වෙනස් වෙනවද? නැහැ. එහෙනම් මේ නිර්මාණය වෙච්ච අවස්ථාව පාවිච්චි කරලා මේ සමස්ත පැකේජය ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඒක කරන්නේ නැහැ ওই මයික්‍රොෆෝන් එක උදුරගෙන කෑ ගහන ගොවි නායකයෝ. හරි? මේ ඒගොල්ලෝ ඇත්ත ගොවි නායක නෙවෙයි. ඒගොල්ලෝ මේ දේශපාලන පක්ෂවල නියෝජිතව ඇවිල්ලා ගොවි නායකයෝ වශයෙන් පෙනී හිටනවා. ඉතින් එහෙම ඒ මනරම් අවස්ථාවක් තියෙනවා මේ අර්බුදයේ ඇතුලේ මේ සටන ලස්සනට ස්ථානගත කරන්න. සහ මේකේ හොඳ දේවල් සිද්ධ වෙනවා. දැන් අපි දැක්කා ඊයේ පෙරේද අපිට අහන්න ලැබුණා ඉන්දියාවේ ඒක කරනවා. තිසමාරාම් ප්‍රදේශයේ අන්තර්කණ්ණයක් විදියට යාල කන්නයෙන් පස්සේ ඉපනැල්ලට මුං ඇට වපුරලා ඒක සාර්ථක වෙලා තියෙනවා. මම හිතන්නේ කවුරු හරි එතන හිටපු ඒ ප්‍රදේශයේ හිටපු හොඳ නිලධාරියෙක් මොලේ පාවිච්චි කරලා කරපු වැඩක්. මහා පොදු ප්‍රතිපත්තිමේ තීන්දුවක් අරන් හරි ඔය ප්‍රදේශයේ ඉන්න දේශපාලකයන්ට මොලේ පෑදිලා කරපු එකක් නෙමෙයි. එතකොට ගොවියට හැබැයි උපදෙස් දීලා ඉන්දියාවේ ඒක කරනවා. ඉන්දියාවේ ඒක කරන්නේ මුං ඇට අස්සන්න ලැබුණත් නැතත් කමක් නැහැ කියලා. එතකොට යූරියා ප්‍රමාණය ඊළඟ කණට අවශ්‍ය යූරියා ප්‍රමාණය අර මුං ශාකයේ මූල ගැටති වලින් බැක්ටීරියා නයිට්‍රජන් තිර කිරීමකින් හදනවා. එතකොට අර කියන ගොවි බිමෙන් අපි අයින් කරගන්නේ හාල්ලටේ විතරනේ. 10 ටික පුච්චලා ආයි දාන්න ඕන අනික් ගොයම් ගහේ සියල්ල ඒක පොළොවට දානවා අපි එනවා. එහෙනම් දල වශයෙන් 100ට 2-3ක් විතර ප්‍රමාණයක් තමයි අපි එළියට ගන්නෙ. ඊටු ටික ඔක්කොම කුඹුරට දාන්න පුළුවන්. ඒ ටික දාපුවම අර අමතර බොහොම පොඩි ප්‍රමාණයක් දාන්න තියෙනවා. එතකොට ඒක මේ අපිට දැන් ඒ විදියට ඒ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපි සමස්තයක් ලෙස ගන්නව නම් හරි පුළුවන් වෙනවා එතනට ගොවියව ගේන්න. හරි කවුද ගේන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ මේ සමස්ත ප්‍රශ්නය මේ ඇත්ත දැනුම. දැන් හිතන්න කුසකාර දෙපාර්තමේන්තුව අදත් පහසුකම් තියනවා කරන්න නැති වුණාට පස පරීක්ෂා කරලා පසේ ඌනතාවය කියන්නේ. දැන් අපි දන්නවා මිනිස් ශරීරය ගන්නකො. මේ භෝග වගාවත් එහෙම තමයි. එතකොට මිනිස්සුන්ට යම් මිනිස්සුන්ට ඌනතාවයන් තියෙන්න පුළුවන් විටමින් වර්ග. එහෙම කියලා මුළු ඒ ගමේ ඉන්න ඔක්කොටම විටමින් දෙනවද? BPව කියලා. එහෙම දෙන්නේ නැහැ. අර ඌනතාවයේ තියෙන කෙනාට තමයි ඒක දෙන්නේ. ඒත් අවශ්‍ය මාත්‍රාවට. එතකොට ඒ වගේ අර කියන පස රැක ගන්න ගමන් පසෙන් එළියට ගන්න දේවල් ආපසු පසට දෙන ගමන් ඒ ඔක්කොමත් කරන ගමන් අපි හිතමු යම් ඌනතාවයක් තියෙනවා කියලා. ඒක බලන්න පුළුවන්. ඒක තනි කුඹුරෙන් කුඹුරට බලන්න ඕනේ නැහැ. යායක් හැටියට බලන්නත් පුළුවන්. එතකොට ඒ ඌනතාවයේ තියෙන දේ විතරක් දාන්න පුළුවන්. අපි රසායනිකම දානවා කියලා කියමු අපි. ඒක වුණත් අර අවභාවිතා නොකර අවශ්‍ය ප්‍රමාණයට කරන්න පුළුවන්. එතකොට අර කියන මම අර මුංගට කතන්දරේ කිව්වේ මේ විකල්ප දැනුත් තනියෙන් අතනින් මෙතනින් කරමින් ඉන්නවා. මේවා ප්‍රතිපත්තිමය වශයෙන් පද්ධතිගත කරලා ඉස්සරහට කරගෙන යන්න උනන්දුවක් නැහැ. දැන් ඉන්දියාවේ අර ජීව මෘත කියලා ගොවීන් ලක්ෂ ගානක ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්නවා. භෝග වගාවයි කිරි ගොවිතැනයි ඒකාබද්ධ කරලා ඒක හරහා පස පෝෂණය කරන ක්‍රියාවලිය. හැබැයි අපේ රටේ එක විද්‍යාඥයෙක් ඔය කියන ජනාධිපතිතුමා වටේ කරගෙන කට ඇරලා කතා කරන්නේ නැහැ. එතන සාර්ථක වෙලා සාක්ෂි තියෙනවා. ඔව්. මට මේ මාතලේ වැහිකලට යන උභයනන්ද මහත්මයා අපිත් එක්ක ඉන්නවා. උභයනන්ද මහත්මයා අයිවන්. ඔව්. උභයනන්ද මහත්මයා ඔබතුමා දුරකථනයෙන් සම්බන්ධ වෙලා ඔව්. ඔව්. ඔබ දුරකථනයේ විසන්දි වුණා. අපි උත්සාහ කරන්න නැවත තවත් සම්බන්ධ වෙන්න. දැන් වසන්ත බණ්ඩාර මහත්මයා මේ පොඩි ප්‍රශ්නයක් දැන් මේ දමතුමා කිව්ව එකක් මේ සාර්ථක ක්‍රම ඉන්දියාවේ තියෙනවා. ශ්‍රී ලංකාවෙත් මේ සිව් දිසාවෙම තනි ගොවින් වගේ ගොවි කණ්ඩායම් මේක කරගෙන යනවා. ඒක බේපික පැහැදිලි. ඊට පස්සේ ජනාධිපතිතුමා තීන්දුවක් ගන්නවා.
දැන් විද්‍යාඥයෝ කණ්ඩායමකුත් දෙකට බෙදලා ඉන්නවා. කට්ටියක් කියනවා මේ ක්‍රමය හොඳයි කියලා. තව විද්‍යාඥයෝ කණ්ඩායමක් කියනවා නෑ පොහොර ඕන ගේන්න ඕනේ කියලා. ඉතින් දැන් මේ වැඩේ කරන්න බෑනේ මේ හුදකලා වෙච්ච කණ්ඩායම් වලට. මේකට නිශ්චිත සැලැස්මක් තියෙනවා. ඒකට දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒකට අධිකාරියක් තියෙනවා. ඒ බලදූරාවලියක් තියෙනවා. පහළ නිලධාරියෙක් ඉඳලා රජය දක්වා ආයතන පද්ධතියක් තියෙනවා. නහර පද්ධතියක් තියෙනවා. ඒ අය හරහානේ මේක කරන්න ඕනේ. ඒ අය උනන්දු කරලා ඒකනේ පාර වෙන්න ඕනේ. දැන් මේ එහෙම නැත්නම් ඒක කරන්න බෑ. වෙන විශ්වවිද්‍යාල නැහැ. අධ්‍යාපන ආයතන නැහැ. මේක උගන්වන කෘෂි පාසල් නැහැ තාම. ඒ නිසා එක්ක ඒවා වෙනම හදන්න ඕන ව්‍යාප්තියන් සේවයක් වෙනම හදලා මේක කරන්න ඕන. නැත්නම් මේ ව්‍යාප්තියන්සේ මේක කරන්න ඕන. කොහොමද මොකද්ද අපි අපිට කරන්න තියෙන්නේ දැන් ඉස්සරහට? ඔව් දැන් ව්‍යාප්තියන්සය කියලා එකක් නමට තිබ්බට ව්‍යාප්ති සේවය අර එදා තිබුණු 70 දශකයේ තිබුණු දියුණු ව්‍යාප්ත නිලධාරියක් නැහැ, සේවයක් නැහැ. ඒක ප්‍රේමදාස මහත්මයා කාලේ ලෝක බැංකුව අපේ කෘෂිකර්මාන්තය පරාදීන කරන්න දීර්ඝ කාලයක් තිස්සේ විවිධ කුමන්ත්‍රණ කරා. ඔය බීජ ගොවිපළවල ජාලය විනාශ කරේ කොහොමද දන්නවද? අපේ භාණ්ඩාගාරයේ ඉන්නවනේ ඔය අංක ගණිතයෙන් විතරක් ලෝකයේ ඔක්කොම රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා හිතන මිනිස්සු ටික. ඒ අය තමයි මේවට යොදාගන්නේ. මේ ගොවිපළවල් ස්වාධීනව ඒකේ ආදායම් වලින් යැපෙන්න ඕන කියලා න්‍යායක් හදලා ගෙනාවා. එහෙම බෑ. බදු ගෙවන්නන් බීජ ගොවිපළක් නඩත්තු කරන්න බදු ගෙවන්නන්ගේ මුදලින් යම් මුදලක් ඒකට වෙන් කරන්න ඕන. ඒ ගොවිපළේ හදන එකෙන් විතරක් ඒ ගොවිපළ පවතින්න බෑ. ඒතකොට ගොවිපළවල වස්සන්න මොකද කරේ? පුද්ගලික අංශයට විකුණන්න අන්න න්‍යායක් හදුවා. ගොවිපළ ස්වාධීනව පවතින්න ඕනේ ඒකේ ආදායම් වලින්. පවතින්න බෑ. එන මහපා. වහලා නිකන් තියාගෙන ඉන්න විකුණපන් පුද්ගලික අංශයට. මොන කුසි ව්‍යාප්ත සේවය මොකද කරේ? ඒකත් එහෙමයි. ඒකත් අර විදියටම න්‍යායක් ගෙනල්ලා ඒකත් විනාශ කරලා දැම්මා. හරි? එතකොට දැන් ඒ කියන්නේ මේ රිමෝට් කන්ට්‍රෝල් එකෙන් ජනමාධ්‍ය වලින් උපදෙස් දෙන්න. කෘෂි පාක් එකක් කියලා එකක් හදාගෙන අර පෙරදෙනියේ එතන ඉන්නවා අර පාරේ යන මිනිස්සු තේ බොන්න එනකොට ඇවිල්ලා බල්ලා යයි වගේ අර ගොවියාගේ කකුල් දෙක ගාවට ගිහිල්ලා ගොවියාගේ ගෙදරට ගිහිල්ලා උපදෙස් දීපු ක්‍රියාවලිය වෙනුවට දැන් පාක් එකක් හදාගෙන ඒකෙත් ඇති කෙහෙම්මල නැහැ. එහෙම ලොකෝට ආදර්ශ ගොවිපළවල් මේ රටේ කුසකාර දෙපාර්තමේන්තුව හදලා නැහැ. එහෙම ගිහිල්ලා බලන්න ගියත් මේ වාහනයක් අරගෙන හයර් කරගෙන ගොවියෝ ගියත් ගොවි සංවිධාන හැටියට එහෙමත් බලන්න කියලා දේවල් නැහැ ඒක ඇතුලේ. ඉතින් එහෙම මේක හැරෙව්ව වෙන පැත්තකට තිබූ දේ විනාශ කළේ. ඉතින් මේක දැන් අරමා කියපු අර කට විතරක් තියෙන ගොවි නායකයෝ මේ මහා ප්‍රශ්නය ඇදලා ගන්න අවස්ථාවක් ඇවිල්ලා තිනවා ඒක ඇදලා ගන්නේ නැහැ. ඔවුන් අර මහා සමාගම් වලට උමනා සටන් පාටි තමයි කියන්නේ. කෙසේව ආපහු වසදියව් කියලා. ඒ වස ආපහු දුන්නා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අඩු ගානේ වස හරි දියව් කියනකොට ඒක පිළිවෙලකට දියව් කියලාවත් කියන්නේ නැහැ. ඒ කියන්නේ අර අවම පලිබෝධලාංශක ලයිස්තුව හඳුන්වා දීපන් මේ ගේන හැම ජරාවක්ම ලියාපදිංචි කරන්න එපා ඒකවත් කියන්නේ අඩු ගානේ. ඔව්. හරි? මේ මහා සමාගම් වල වස දියව් කියලා කියන්නේ. මහා සමාගම් වෙනුවෙන් කතා කරන්නේ. ඔව් අපි මේවා පිළිබඳව සිතා බැලීම යුක්ති අයුක්තභාවය පිළිබඳව විනිශ්චයක් ලබා දීම ජනතාව විසින් කළ යුතුයි සහ ඔබ යම් බලපෑම් කළ යුතුයි. ඔබ කවුරු වෙනුවෙන්ද සටන් කරන බහුජාතික සමාගම් වල පොහොර ඉල්ලාද සටන් කළ යුත්තේ? එහෙම නැත්නම් අපිට අපේ මුදල් වලින් ජීවත් වෙන මිනිස්සු අපිට ලබා දෙන සේවය නිවැරදි කර ගැනීම වෙනුවෙන් අපි මහන්සි යුතු නැද්ද කියලාත් පොඩි කතාවක් හැංගෙනවා හිතෙනවා. ගම්පහට අපි යන්නේ මාඤ්ඤංගම් මහත්තයා ඉන්නවා අපිත් එක්ක. අයබෝන් ඔබතුමාට අයිවන් ඔව් ඔබතුමාගේ රූපවාහිනී යන්ත්‍රය හඬ අඩු කරලා ඔබතුමා මාත් එක්ක කතා බහ කරමු පැහැදිලිව. ඔබතුමා ගැටළු ඉදිරිපත් කරන්න. ඔව්. දැන් මගේ ප්‍රශ්නේ මේකයි. මේ දැන් අන්නාසි වගාවේදී අන්නාසි ගෙඩිය මතුවෙන්න හෝමෝන් එකක් දානවා ඒස්ට්‍රල් කියලා. ඒ ඒස්ට්‍රල් කියන හෝමෝන් එක නැතුව අන්නාසිය ගෙඩිය ගන්න බෑ. සාමාන්‍ය ක්‍රමයට වගා කරුවා අන්නාසිය ගෙඩියකින් අන්නාසික පැලයකින් ගෙඩියක් එන්න අවුරුද්දක් යනවා. ඒකත් බර ප්‍රමාණය ග්‍රෑම් 100ක් 200ක් තමයි. එතකොට දැන් මේ වගාව කොහොමද කරගෙන යන්නේ මේ බෙහෙත නැති? ඒකයි මගේ ප්‍රශ්නේ. ඔව් බොහොම ස්තුතියි ඔබතුමාට. මේ අපේ වෛද්‍ය සුමිත් වන්නරජ මහතා ඔබතුමාට අදාළ කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් කෘෂි උපදේශන සේවාවක් නෙවෙයි මේ වැඩසටහනදී අපි ගොඩක් වෙලා බලාපොරොත්තු වෙන්නේ.
අපි මේ ප්‍රශ්නයට පදනම් වූ දේශපාලන සහ ආර්ථික විග්‍රහය නැතුව අපිට මේ කිසිවක් කරන්න බෑ. ඒක නිවැරදි කර ගැනීමේ උත්සාහයක තමයි නිරත වෙන්නේ. ඇත්ත කතාව දැන් එක ගොවි කණ්ඩායම් තනි කරලා සාමාන්‍යයෙන් ගොවියා කිව්වහම අල ගොවියා, වී ගොවියා, බටු ගොවියා, තක්කලි ගොවියා නැත්නම් තක්කලි සුමනේ, අල තිලකේ වගේ ඒ එක භෝගයක් පවන ගොවියාගේ නමට තමන්ගේ වාසකම වගේ ඇවිල්ලා තියෙනවා. අන්නාසි ගොවියා හැම හුදකලා වෙලා හුදකලා බිම්වල රසායනික ද්‍රව්‍යත් එක්ක කරන නිෂ්පාදනයක් තමයි මේ කරමින් ඉන්නේ. මේ ගොවියෝ ගොවීන් බවට පරිවර්තනය කිරීමේදී මීට වඩා පස්ස පිළිබඳව මේ පැවැත්ම පිළිබඳව පළතුරු පිළිබඳව ලොකු අධ්‍යාපනයක් අවශ්‍ය වෙයි. සුවිත් මහත්මයා ඔබතුමාට මතු පැවිලි ශාස්ත්‍රයේ ගොඩක් අත්දැකීම් තියෙන කෙනෙක් අදාළ කරගන්න පුළුවන් ප්‍රශ්නේ. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ මේ කරුණට අදාළ ගැටලු අපිට යොමු කරන්න 066 22 63 609 සුමිත් මහත්මයා මේ දැන් ඒකත් එක්කම දැන් මෙතුමා කිව්ව ප්‍රශ්නෙත් තියෙනවා. එහෙම දැන් මල් වගාවට කරගෙන හිටපු අය රෝස මලක් පිපෙන්න අහවල් රසායනික ඕන කියලා හිටපුවට දැන් රසායනික ද්‍රව්‍ය නැතුව මල් පිපෙන්නේ නැහැ රටක. ඒක පුදුම කතාවක්. ලෝකේ හරි ස්වභාවදහම විතර ඒ වගේ මේ ස්වභාවදහම ක්‍රියාකාරීත්වය ඊටාම පැහැදිලිව වෙනස් කරලා තියෙනවා. ඒ නිසා දැන් එතෙන්ට උත්තරයක් අවශ්‍ය වෙයි අපිට. එතකොට මේ තව කාලෙකදී කෙහෙල් ඉදෙන්නේ නැහැ. මේ කෙහෙල් ඉදෙනකොට කෙහෙල්කන් ඉදෙන්නෙම නැද්ද අපිට? ඒක අපිට ඉක්මනින් කෙහෙල් කන්න ඕනද කියලා ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් මේ ගොවියෝ මේක කරනවනේ දැන් අන්න මේ කුඹුරු කරලා කට්ටිය. ඒතකොට දැන් මේ සටන මොකද්ද? බොරු සටනක්ද? එහෙම නැත්නම් ඇත්තටම පොර ප්‍රශ්නයක් තියෙනවද? මෙහෙමයි දැන් මම නුවර ඉඳන් මෙතෙන්ට එනකොට වටේ තිබිච්ච සියලුම ගොවිබිම් මේ කියන්නේ කුඹුරු වගා කරලා තිබුණේ. මම බලාගෙන ආවේ තව පටන් අරගෙන කර යනවත් තියෙනවා කරලා තියෙනවා. හැබැයි මේ තෙත් කලාපයේ ගොවිබිම් ඒ වගේම බොහෝ ඒවා පහත් බිම් වගුරු බිම් ඒවා අපිට එදා ඉඳන්ම සම්ප්‍රදායිකව ඒවා වැඩ කෙරුවේ ඒවා අවුරුද්දකට සැරයක් ගම් වතුරට යට වෙනවා ඒවල පෝර එනවා ඒවත් අපි පෝර දාලා තමයි ගනුදෙනු කෙරුවේ. ගම්පහ දිස්ත්‍රික්කයේ එදා ඉඳන්ම වැඩ කරපු නැති ටික දැන්ටම වැඩ කරලා නැහැ. කළුතර දිස්ත්‍රික්කයේ වැඩ කරපු නැතිව වැඩ කරලා නැහැ. එතකොට මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බලුවොත් තුඟක් වැඩ කරලා තියෙනවා කුඹුරු. ඒ වගේම මම දැන් මාසෙකට විතර ඉස්සෙල්ලා ඇවිද්දේ මේ මහියංගනේ දෙහියත්ත කණ්ඩියේ ප්‍රදේශ වල ගත්තා. ගොවියෝ මම කතා කරලා තියෙනවා ගොවියෝ ලෑස්ති වෙලා හිටියා. හැබැයි මේ වතුර එන ප්‍රශ්නේ එහාට මෙහාට වෙලා තිබුණා. වැඩ කරන්න ගොවියා කොහොම හරි බලාපොරොත්තු වෙලා හිටියා. හැබැයි ගොවියාව වෙනත් තැනකට දක්කලා ඉවරලා මේ ඊනියා ගොවිනායකයෝ කියන මයික්‍රොෆෝන් අරන් කෑ ගහන අය මේක අර මෙතුමා වගේ වෙනත් තැනකට දක්කගෙන යෑම තුළ තමයි මේ අරුබුදය ඇති වෙලා තියෙන්නේ. මේ සටනට වඩා වස හොඳයි වගේ. වස හොඳයි වගේ කියලා. එතකොට එහෙම යන්නේකේදී මේකෙදි මේ ගොවියා දැන් මං කිව්වේ ගොවියා ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. හැබැයි ගොවියාගේ කකුලෙන් අදින එක තමයි මේ කරලා තියෙන්නේ. අරගෙන දේශපාලන වාසිය එළියට ඉස්සරහට දාන එක. අර මෙතුමා කිව්වා වගේ ගොවියාවත් අමාරුවේ නොදා නිවැරදි දේශපාලනය මෙතෙන්ට කෙරුවා නම් රජයටත් මේ කරන මේ තකතිරු වැඩ පැත්තකට දාලා හරි තැනට එන්න වෙනවා. මොකද මේ තීන්දුව වැරදි නෑනේ. ඒක ඒ තීන්දුව හරි. ඒ තීන්දුවත් එක්ක අපි මෙතෙක් කල් කතා කරපු මේ රජ රට වකුගඩු රෝගය ගැන මේ වසවිස ගැන මේ දරුවන්ගේ තියෙන රෝග ගැන මේ මිනිස්සුන්ට ඇවිල්ලා තියෙන අද ප්‍රශ්න ගැන ඩයබටික්ස් ගැන මේ හැම එක ගැන කතා කරනවා. අනන්තවත් මේවට මේ රසායනික ද්‍රව්‍ය නිසා වෙන හානිය කියලා තියෙනවා. ඒක බත කියන එකෙන් සහ ආහාරවල අපි කන එළවලු වලින් අනිත් දේවල් වලින් පළතුරු වලින් එන ප්‍රමාණය විශාල ප්‍රමාණයක් අපේ ආහාරවල. ඊට අමතරව අපි මේ ආනයනික මේ ආහාර ද්‍රව්‍ය වලින් කන වස විස ප්‍රමාණය මේ පැණි බීම වලින් එතකොට මේ පාට ද්‍රව්‍ය වලින් කල් තබා ගන්න ද්‍රව්‍ය වලින් විශාල වශයෙන් ගන්නවා. හැබැයි ඒක අපිට නතර කරගන්න පුළුවන් වුණාට මේක අපි හරියට කෙරුවේ නැත්නම් ඒක නතර කරලා ඉවරලා මේක වහ කාලා වැඩකුත් නැහැ. මේක හරියට අදගෙන අරක වහ කාලා වැඩකුත් නැහැ. කිද වහ නොකන්න නම් මේ වහ කියන ඒවා අපි අඩු කරගන්න ඕන. ඒක එක දවසේ නොකර වෙන්න පුළුවන්. දැන් මහත්මයා කිව්වා අන්නාසි මේ එතුමාගේ. හැබැයි මම දන්න ගොවියෝ ඉන්න අන්නාසි පිටරට පටවන කාබනිකව හදලා. ඒ වගේම ඔය මල් පීදීම සඳහා හුඟක් ගස් වර්ග වලට අලුතෙන් හදාගත්තු මිශ්‍රණ හදාගත්තුවා තියෙනවා. දැන් උදාහරණයක් කියලා ගත්තොත් මල් පිපීම සඳහා මේ කෙහෙල් මුව සාරය සීනි ද්‍රාවණත් එක්ක හදපු ක්‍රමවේද තියෙනවා. කොරියානු ක්‍රමවේදයට හදලා ඒවා විශාල වශයෙන් ගන්නවා. එක හවයි වල තියෙනවා
මැකඩීමියා කියන ගොවිපලක් මම කිව්වා. ඒ මැකඩීමියා ගොවිපල හෙක්ටර් 750ක්. 750ම මේ ස්වභාවික ගොවිතැනින් කරන්නේ. ඔහු මේ කෙහෙල් සාරය ඒ හදලා ගන්න එකෙන් තමයි මැකඩීමියා ගස්වල එකවර මල් පිපීම සඳහා භාවිතා කරන්නේ. ඉතින් ලෝකේ ඕන තරම් මේවට මේ විකල්ප තියෙනවා. ඒවා අපේ ගොවි මිනිස්සුන්ට ගෙනත් දෙන්න. ඒව පරිශන කිරීම තමයි මේ අපේ තියෙන මේ අද මේ කතා කරන මේ අර තෙල් හොඳා පොර හොඳා කියා ඉන්න මේ මහා විද්‍යාඥයෝ කරන්න ඕනේ මෙව්වා. ලෝකයේ තියෙන දැනුම ගෙනල්ලා දෙන්න ඕනේ අපේ ගොවියන්ට. දැන් අපි බී ගොවිතැන එක්කනේ මේ ආසන්න ප්‍රශ්නේ දැන් කටගාව තියෙන්නේ. මේ ප්‍රශ්නේ මුලට අවිලා තියෙන බී ගොවිතැනත් එක්ක. ඇත්තම කාරණේ පසු කාලීනව අභිජනනය කරපු වීවල අපි කියමු බතලගොඩ හරි අම්බලන්තොට හරි කොහේ හෝ මේ අපි පාවිච්චි කරන BGV වර්ග හරි දැන් මේවා කිසියම් ආකාරයක වර්ධන වේගය මේකේ හැදීම වැඩිවීමත් එක්ක වැඩි ආහාර ප්‍රමාණයක් ඉල්ලනවා. සාමාන්‍යයෙන් දේශීය වී වලට දේශීය වී බීජ වර්ග ගත්තාම ඒවා පොහොර වලට සංවේදී නෑ ඒවා සාමාන්‍ය තාම අඩු ආහාර ප්‍රමාණයකින් එයා ජීවත් වෙනවා කුඹරක් ඇතුලේ. මෙයා මේ කෙටි කාලෙදී මෙයාට මේ අස්වැන්න දෙන්න ඕනින්ද වැඩි අස්වැන්න දෙන ප්‍රභේද බොහොමයක් මේ අතෙන්ට යන්න අරයට අරක ඕන වෙනවා. ඒත් දැන් මෙතෙන්ට පොළොව හුරු වෙලත් නැත්තම් තාම පොළොව හුරු වෙලා නැහැ. තාම තියෙන අර මල ගැඩවිල්ල දැන් එන්න පටන් ගන්න පුළුවන් තව කන්නවල. ඒත් දැන් මේ කොටසනේ මේ කළමනාකරණය කරගන්න වෙන්නේ අපිට දැන් තව අවුරුදු 5කදී මේ තත්ත්වය නෙමෙයි මේ කතා කරන්නේ. මේ කන්නේදී මේ කෑ ගහන ගොවියන්ට අපිට මොකක් හරි කරන්න තියෙනවද? අපිට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් වැඩි හරියක් අපි දේශීය බීජ නෙමෙයි කරන්නේ අතලොස්සක් කරනවා. හැබැයි අර අභිජනනය කරපු බීජත් කරන්නේ. දේශීය බීජ දැන් දේශීය බීජ නැතුව දැන්ට ගොවිවරු මේ අපි නෙමේ හරිද? හැබැයි මේ මට මේ පාවල ප්‍රදේශයේ ඔව් තව මට අමතකරන්න දෙන්න බොරැල්ලෙන් හසිත මහත්මයා ඉන්නවා. ආයිබෝන් හසිත මහත්මයා. ඔබ බොරැල්ලේ සිට කතා කරන්නේ හසිත මහත්මයා? ඔව්. ආයිබෝන් මේ මම කතා කරන්නේ බොරැල්ලෙන්. දැන් මට තේරිලා තියෙන අපේ දේශීය වට්ටක්වත් දේශීය තක්කාලිත් නැත්තටම නැති වෙලා කියලා. ඉතින් මට යම් කිසි හැඟීමක් තියෙනවා මේකට මේ කෘෂිකර්ම අංශවල ඉඳපු ලොකු නිලධාරීන් මම කියන්න ඕනේ කියලා. ඔබතුමන්ලට ඒකට යම් කිසි අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්? ඔව් බොහොම ස්තුතියි. මචන් සුමිත් මහත්මයා ඔව් එතුමා කිව්වා වගේම ඇත්තටම එදා තිබිච්ච ඒ බීජ වර්ග හුඟක් අද විනාශ වෙලා තියෙනවා. හැබැයි ඒ වගේම නැත්තටම නැති වෙලා නැහැ හුඟක් දේවල්. මේ ඔය කියන කිසිම මේ විශ්වවිද්‍යාලයක ඉගෙනගත්තු නැති අපි මේ ගමේ බයියා කියන මේ ගොවි මහතුරු ටිකක් එකතු වෙලා මේ බීජ එකතු කරාගෙන තියපු අය ටික ටික තියෙනවා. සමහර දේවල් නැති වෙලා තියෙනවා. වට්ටක ප්‍රභේද විශාල වශයෙන් නැති වෙලා තියෙනවා. වැටකුල් ප්‍රභේද නැති වෙලා තියෙනවා. ඒ වගේ බණ්ඩක ප්‍රභේද නැති වෙලා තියෙනවා. හැබැයි දැනට ඉතුරු වෙලා තියෙන වලින් හදාගත්තු අය ගොවි මහතුරු ඉන්නවා. ඒවා නැවත මේ වර්ධනය කරගන්න විශාල ප්‍රමාණයක් ඇති වෙලා තියෙනවා. බීජ හුවමාරු කරන වැඩේ කරනවා. ඒක නිසා ඉදිරියේදී විශේෂයෙන් ගත්තොත් දැන්ට අවුරුදු 8කට 10කට ඉස්සෙල්ලා මේ දේශීය බීජ වර්ග මේ ගිනි පෙට්ටි පියනින් භාගයක් වගේ තමයි හුවමාරු කරගත්තේ. හැබැයි අද බුසල් වලින් හුවමාරු කරන්න තරම් ඒවා හදලා තියෙනවා. එක පැත්තකින් ගොවියා එළියේ ඒ වැඩේ කරනවා. ඒ ගොවියාට කුෂිකාරම් දෙපාර්තමේන්තුවත් රජයේවත් කිසිම සම්බන්ධයක් නැතුව මේ දැනුම හොයාගෙන ගිහිල්ලා මේ දැනුම එක්කහුව කරලා දැනුම බෙදා හදාගෙන කරන ව්‍යාපාරයක් තියෙනවා. අද කරන්න ඕනේ ඒකට තවතුරක් මේ තීන්දුව ආලෝකයක් කරගන්න. ආලෝකය කරන ඒගොල්ලන්ගේ දැනුම ගන්න. මේ දැනුම කියන එක අද දැන් මම දැක්ක ඊයේ පෙරේදා මේ ටීවී වැඩසටහනක එක් වෛද්‍යවරයෙක් කුෂිකර්මය ගැන කතා කරනවා. අනිත් පැත්තේ මහාචාර්යවරු 3 දෙනෙක් ඉඳන් කතා කරනවා. ඉතින් අර වෛද්‍යවරයාට විරුද්ධව කියනවා මේ Tamanට මොකද්ද තියෙන අයිතිය කියලා. අද දැනුම කියන එක මේ සම්ප්‍රදායික මේ මොකෙද මේ විශ්වවිද්‍යාලෙකින් හරකින් ගන්න විතරනේ ඕන තරම් දැනුම දෙන. අවුරුදු 8 10 ළමයි මේ අද මේ ඩිග්‍රී කරන අය ඉන්නවා. අවුරුදු 8 10 ළමයි මේ ඉස්කෝලේ යන්න නැතුව ගෙදර ඉඳන් මේ පරිශන පත්‍රිකා ලියන අය ඉන්නවා. ඒ කියන්නේ දැනුම කියන එක හොයාගෙන යෑමේ ඕන තරම් අද හැකියාවක් තියෙන. ඒක නිසා ඔය කියන තමන්ගේ මේ තමන්ට පේටන්සි හදාගෙන ඉන්න කට්ටියට නෙමෙයි මේක මේ වැඩේ ගොඩ දාන්නේ. මේ එළියේ ඉන්න මිනිස්සු මේක ගොඩ දාන්නේ. ඉතින් ඒ මිනිස්සුන්ට අවශ්‍ය තැන දීලා ඒ මිනිස්සුන්ගේ දැනුම උකහා ගන්න වෙනවා. ඔය කිසිම විශ්වවිද්‍යාලයකකින් නෙමෙයි මුලින් දැනුම හදන්නේ. විශ්වවිද්‍යාලවල දැනුම එකතු කරලා තමයි තියෙන්නේ. මේ ලංකාවේ වුණත් මූලික ප්‍රථමයේ හිටපු මේ මහාචාර්යවරු අරේ මේ ඒගොල්ලෝ හොයාගත්තු දැනුම පටන් ගන්නකොට ඒගොල්ලොන්ට එහෙම තැනක් ඒගොල්ලෝ උපාධියක් තියපුවා නෙමෙයි.
දැන් කරන්නේ තමන් දුන්න අර නෝට් එක කටපාඩම් කරන් ඇවිල්ලා තමන්ගේ විශ්වවිද්‍යාලය කරපු අර ප්‍රිස්ක්‍රයිබ් කරපු මේ PhD එක කරපු එක ඇවිල්ලා මෙහෙ කතා කරනවා. ඔව්. දැන් එතකොට කවදා හරි පොළොව ස්වාධීනව නැගී හිටින්න පුළුවන් පොළොවට. දැන් අපි දන්නවා අපේ මිනිස් ශරීරය ඇතුලේ මේ ලෙඩ හොඳ කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා බෙහෙත් වලින් කරන්නේ මේ ලෙඩ හොඳ කිරීමේ ගුණයට බෙහෙත උදව් කරනවා. ඒ නිසා අපිට ඉස්සරහට මේ කවදා හරි මේ පොළොව තමන් හදාගෙන තමන් ගහකොළට හදාගෙන අපි කියනවා සිංහරාජයට කවුරුවත් පොහොර දාන්නේ නැහැ. කවුරුවත් ඒකේ කොළ පණුව කාලා නැහැ. ඒකට කවුරුවත් තෙල් ගහන්නේ නැහැ. කෘෂි රසායන ගහන්නේ නැහැ. ඒකේ හැදෙන ගෙඩි වලට කවුරුවත් මේ කවර දාන්නේ නැහැ ගිහිල්ලා. හැබැයි මේ අපි ගෙවත්තේ හදන එක ටික කරන්න වෙලා දෙනවා. මොකද අපි මුළුමනින්ම පරිසර පද්ධතියෙන් ගලවලා හුදකලා කරලා තියෙන්නේ. ඒතර මෙන්න මේ ගොවිතැන පිළිබඳව, සබාදහම පිළිබඳව, පරිසරය පිළිබඳව මේ මනෝභාවය අපේ ජීවිතවලට නිවැරදිව අවබෝධ වුණාම අපි හොඳින් තේරුම් ගත්තාම මේක අපිට එතෙන්ට යන්න පුළුවන්. හැබැයි දැන් තියෙන එතන නෙමෙයි රට. කලාතුරකින් තේරුම් ගත්ත ගොවි මහතුරු කීප දෙනෙක් ඉන්න පුළුවන්. අති බහුතරයක් දෙනා මේ රසායනික පොහොර තෙල් මත, බීජ මත වැතිරිලා ඒ මත මේ කෘෂිකර්මය අරගෙන ගියේ. ඒකම උන්ට ගැටලුවක් වෙලා තිබුණා. හැබැයි එම ගැටලුව ඇතුළේම තව උන් සටනක් හදාන තියෙනවා. නැවත වස ඉල්ලා සිටිනවා. මේක ඊටාම කනගාටුදායක කතාවක්. මේ හැම කාරණයකින්ම ගොවියට තමයි ප්‍රශ්න එන්නේ. අපි මේක විසඳුම් සෙවිය යුතුමයි. අපි ගිහිල්ලා යන අවසන් විරාමයට දෙන්න අප සමග. බොනවතත් නින්නත් සජීවී සංවාදයේ සමග එක්වන්නේ පවතින අපිට මේ පොහොර අර්බුදයට විසඳුම් තිබේද කියන කාරණය. එතකොට දැන් යම් ප්‍රමාණයක් අපිට අදහසක් එනවා මේ අර්බුදයේ තියෙන පොහොර වල විතරක් නෙමෙයි කෘෂි කර්මාන්තයේම. මේ කියන්නේ මුළු ඇඟම ලෙඩක්, මුළු ඇඟම රෝගයකට ගොදුරුලා තියෙද්දි පොඩි ඇඟිල්ලකට වෙදකම් කරා කියලා හරියන්නේ නැහැ. මුළු ඇඟටම මුළු දේහයටම ප්‍රතිකාර අවශ්‍ය වෙන වෙලාවක්. හැබැයි දැන් පේන්නේ අපිට ඇඟිල්ල විතරයි. මොකද අපි වැඩිපුර දැක්කේ මෙතන. ඒ නිසා මේක දේශපාලන කණ්ඩායම් වල වාසි වලට ගිහිල්ලා ගොවියාව සටනට උඩට ගෙනලා තියෙනවා. මේ ගොවියාගේ සාධාරණ සටන බේරලා වසන්ත වණ්ඩාර මහත්මයා කොහොමද මේ ගොවියා වෙනත් පාරවල ගෙනියන එකෙන් නැත්නම් වෙන දේශපාලන පක්ෂවල බහුජාතික සමාගම් වල මේ එම කුමන්ත්‍රණ උගලක් බවට පත් නොවේ. ගොවියා වහල් භාවයෙන් මුදා ගන්න. ඔහුගේ කුඹුරෙන්ම නිදහස් කරගන්න. කොහොමද මේ සටන අපි ගෙනියන්නේ? ගොවියාට උදව්වක් වෙන්නේ කොහොමද මේ සටන? සහ මේ ගොවිතැනත් නොවැටි තියාගන්න ඕනේ අපිට. ඇත්තටම දැන් මේ අපේ රටේ ගමකෙමතුමා ඉන්දියාව වගේ මහා දියුණු ගොවි ව්‍යාපාර නැහැ. ගොවියෝ ස්වච්ඡාවෙන් තමයි මේ සැරෙත් ඔය සටනට බහින්නේ. ගොවියන්ට එකපාර බයක් ඇති වෙනවා. අපි මෙච්චර කාල රසායනික පොහොර ගහ වගා කරා. දැන් මේක නැති වෙච්ච ගමන් අස්වැන්න අඩු වෙයි. අපි අමාරු වැටේ වීදමවත් පියව ගන්න බැරි වෙයි. ඒ වෙන කිසිදු හැමතැනම ණය බරින් පීඩාවටපත් වෙලා මේ විවිධ ගැටලු රාශියකට තව මුහුණ දෙමින් ඉන්න ගොවීන් පිරිසක් ඉන්නේ. නිසා ඔවුන් ස්වච්ඡාවෙන් සටනට බහිනකොට තමයි අර පිටින් මැදට පැනලා දේශපාලන පක්ෂ නායකයෝ මයික් එක අරගෙන මේ අපේ සටන කියලා මේක අරගෙන යන්න හදන්නේ. ඒ නිසා වසදියව පොහොර දියව දැන් කොළඹටත් එනවලු වසදියව කියලා. හරි. එතකොට දැන් අපි අභියෝග කරන්න ඕනේ මෙන්න මේ දේශපාලන නායකයන්ට ඇත්ත ප්‍රශ්නය අතට ගන්න. ආණ්ඩුව වැරදිනා. හරි. ආණ්ඩුවට ලනු දෙන ඔය විද්වතුන් කියලා කියන පිරිස ඒ කරන පටලැවිල්ල ලියන්න ඕන. ඒකත් කරන්න ඕන මේ ගොවි මේ සමාජ ව්‍යාපාර විසින් තමයි. ඔය ගොවින්ට නායකත්වය දෙනවා කියලා ඇවිල්ලා මයික්‍රොෆෝන් එක අතට ගත්ත අය විසින් කරන්න ඕන. ඒක කරන්නේ නැහැ ඕ. හරි. ඒක නොකරපුවාවේ කමක් නැහැ. අඩු ගානේ මේ දැන් සටන් පාටනේ ඒගොල්ලන්ට ඕන. එහෙනම් අපි අභියෝග කරනවා. එහෙනම් ගන්න අනිත් සටන් පාට ටිකක්. වස විතරක් ඉල්ලන්නේ නැතුව ගණ්ඩ වීවෝල්ට රුපියල් 60ක් අවම මිල සහතික කරන්න ඕන. දැන් ඒගොල්ලෝ කරන්නේ ඒක ප්‍රතිවිරුද්ධයි. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ පීඩිත පන්තියට ගොවි අයිති වෙන්නේ නැහැ. ගොවි අයිති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වතුකම්කරුවට රුපියල් 1000ක් දෙන්න කියලා කියනවා. වතුකම්කරුවෝ දෙන්නෙක් වැඩ කරනවා නම් පවුලේ 2000ක් හම්බ වෙනවා. හැබැයි ගොවියෝ ගමගෙමෙත්තම අපි ගණන් හදලා බැලුවා මේ මහා වාරි මාර්ගයක අක්කර 2කමාරක් තියෙන ගොවියෙකුට උනත් කන්න දෙකක් වැඩ කරාම දවසට එයාගේ ශ්‍රමයත් එකතුව වගාවේ ලාභය ඔක්කොම එකතු කරාම රුපියල් 750 තමයි උපරිම. එහෙම මේ ප්‍රධාන ජල සැපයුම් නැති තැන් වල රුපියල් 500ක් විතර. ඒතර ඒ ගැන මේ නායකයන්ට දුකක් නැහැ. ඒ ගැන සටන් පාටයක් ගේන්නේ නැහැ. ඒ නිසා කොහොමද
ගොවියාගේ ආදායම් මට්ටම වැඩි කරන්නේ කොහොමද? ඒක සටන් පාට බවට පරිවර්තනය කරන්නේ කොහොමද? ඒ ඌමනාව. පුළුවන්. වී වල සහතික මිල. ඒක වැඩි කරන්න ඕන. ඊට අනුව බත් කමු කියලා රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලා හිටින්න ඕන ඔය කියන ගොවිනායකයෝ. හැබැයි ගොවිනායකයෝ කියන්නේ රුපියල් 2ක් හාල් අඩු කරපන්. අඩු කරලා අවසාන වශයෙන් ගොවියාගේ බෙල්ල මිරිකපන් කියලා. මිල අඩු කරපන්. ඒක ගැන සටන් පාටයක් නැහැ. ඔවුන්ගේ පීඩිත පන්තියට ගොවියා අයිති වෙන්නේ නැහැ. මේ වෙලාවේ ගොවියා පාරට බහැලා ඉඳ තියලා ගොවියට ආදරේ පෙන්නනවා ආණ්ඩුවට විරුද්ධව ගලක් ගහන්න ඕන නිසා. එතකොට ගොවි පවුල් ලක්ෂ 20ක් ගොවීන් සහ වෙනත් සුළු නිෂ්පාදනය කරන ස්වයං රැකියා කරන ලක්ෂ 20ක් මේ රටේ ශුද්ධ මූල්‍ය ණය උගුල හිර වෙලා ඉන්නේ. ඔවුන් මූල්‍ය වහලුන්. අපි ලැජ්ජ වෙන්න ඕන මේ රටේ පුරවැසියන්ට. එහෙම මේ මිනිස්සුන්ව 60%ක් පොලියට 50% පොලියට 48% පොලියට හූරා කණ්ඩ කොම්පැනි 3-4ට ඉඩ දීලා අපි නිවටේ වගේ බලාගෙන ඉන්නවා. මේ මිනිස්සු සූරා කාලා තමයි මේ සමාගම් කීපයක් වැජබෙන්නේ. එතකොට රටේ නීතියක් නැද්ද? මහ බැංකුව මොකටද තියෙන්නේ? ඒතර මේ කෑ ගහන ගොවි නායකයෝ අපිට පුළුවන් විදිහට අපි සටන් පාටේ හැමදාම කතා කරනවා. හැබැයි දැන් ගොවි නායකයෝ අපි කියන්නේ අපි අභියෝග කරනවා. පුළුවන් නම් ගනින්න ඒ සටන් පාටෙත්. හරි? සුද්ධ මූල්‍ය ව්‍යාපාරය පාලනය කරන්න ඕන. නීතිය ගේන්න ඕන. පොලිය යම් මේ සීමාව පනවන්න ඕන. එතනින් උඩට පොලියට ණය දෙන්න බෑ. ආණ්ඩුවේ කුෂිකර්ම ඔය අද ඉන්න භාණ්ඩාගාරයේ මේ ජනාධිපතිගේ ලේකම්වරයා තමයි භාණ්ඩාගාරයේ ලොක්ක වශයෙන් ඉද්දි ඔය ගොවි ජන බැංකුව වැස්සෙව්වේ. ගොවි ජන බැංකුව නැවත අරින්න ඕන. ගොවි ජන බැංකුවට ප්‍රාග්ධනය ආණ්ඩුවෙන් දෙන්න ඕන. ඒ සටන් පාට ගේන්න ඕන මේ ගොවි නායකයෝ මයික්‍රොෆෝන් එක අතර ගන්න ගොවි නායකයෝ. කෝ ඒක ගේනවද නැහැ? ඇයි ගොවි ජන බැංකුව අරින්න බැරි? ඇයි ගොවි ජන බැංකුවෙන් සුළු ණය දීලා මේ මහා සමාගම් විසින් හුරා කන එක වළක්වන්න බැරි ඇයි? ඒතර ඒ සටන් පාටෙත් ගන්න ඕන අපි අභියෝග කරනවා. වස විතරක් ඉල්ලලා හරියන්නේ නැහැ. දෙවෙනි එක වස හරි පාලනයකට යටත්ව දීපන් කියලා කියන්න ඕන. අපි ඔක්කොටම වස පොවපන් කියලා නෙවෙයි. එහෙනම් ගේන්න. අවම පලිබෝධනාශක ලයිස්තුව ඉල්ලන්න. අවම පලිබෝධනාශක ලයිස්තුව 200ක් දැන් රියාපදිංචි කරලා තියෙනවා. වහාම අවම ලයිස්තුවේ නැති ඒවා ඔක්කොම අයින් කරන්න. සමාගම් වලට ඒවා ගේන්න ඉඩ දෙන්න එපා. නිකන් බොරු තහනම විතරක් නාමිකව කියලා හරියන්නේ නැහැ. ඊළඟට ඒවා විකිණීමේ ක්‍රියාවලිය නියාමනය කරන්න ඕන. කුෂිකර්ම ව්‍යාප්ති නිලධාරියාගෙන් දැන් එහෙම කෙනෙක් නැහැ. ඒ මිනිහා හදන්න ඕන. ඒ නිර්දේශය නැත්තම් විකුණන්න බැරි වෙන්න ඕන. ඒ විදියට ඒක පාලනය කරන්න ඕන. අපි අභියෝග කරනවා ඒ සටන් පාටෙත් ගන්න. නිකම්ම වසයිල්ලන්න එපා. හරි? එතකොට තව ඒ වගේ මේ ගොවියා මුණ දෙන දහසක් ප්‍රශ්න තියෙනවා මේ නිෂ්පාදන පද්ධතියට අදාළව. ඒ සමස්තය අතට ගන්න දැන් අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා. කොළඹට ඇවිල්ලා වහ විතරක් ඉල්ල හරියන්නේ නැහැ විපක්ෂ නායකතුමා කියන විදියට. හරි? ඒ වහහරි මාත්‍රාවට ඉල්ලපල්ලා කියලා අපි මේ කියන්නේ. ඒක එහෙම නෙවෙයි වෙන්නේ. ඒතර දැන් ඒ ක්‍රියාත්මක කිරීමේ වැරදි ටික එසේම තියෙනවා. මේ පඬිත උපදෙස් දෙන විශ්වවිද්‍යාලයේ සටහන් කියවන අය දන්නේ නැහැ මේ දේශපාලන ප්‍රශ්න. මේ ගොවීන්ගේ මනෝභාවය පිළිබඳව මෙවැනි හැරවුමක් කරනකොට කොයි විදියටද ඒකට මූණ දෙන්නේ? කොයි විදිහටද මනස හදන්නේ? ඒවා මුකුත් නැතුව හිතනවා ස්විච් එකක් දැම්මා වගේ තීන්දුව අරගෙන ඒක ගුවන් විදුලියෙන් හරි මොකෙන් හරි කිව්වම ඒක ක්‍රියාත්මක වෙයි කියලා. එහෙම නැහැ. කුෂිකරු දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රණ බිඳ වැටලා තියෙන්නේ. දැන් මේ ඉන්න කොපනිස කියන ව්‍යාප්ති නිලධාරියාට මේ දේ කරන්න බෑ. ඔහු පුද්ගලිකව ඔහුගේ දුර්ලභකම් ගැන නෙවෙයි මම කියන්නේ. ඔහු ඒකට සුදුසුකම් සපුරලා නැහැ එදා හිටපු ව්‍යාප්ති නිලධාරියා වගේ. දැන් ගමගේ මෙතුමා මම පොඩි උදාහරණයක් කියන්නම්. තව වෙලාව තියෙනවද? ඔව් මම පොඩි උදාහරණයක් කියන්න තේරුම් ගන්න. මට විදේශ රටකදී හම්බුණා හොංකොං වල වැඩ කරපු කුසි ව්‍යාප්ති නිලධාරියා. යා මාත් එක්ක විස්තර කතා කරාම එයා කියනවා මට අඹ අක්කර මෙච්චර තිබුණා. පේර අක්කර මෙච්චර තිබුණා. මොකක් බොරු කියන්නේ පහලෝ මම හොංකොං වල ඇවිදලා තියෙනවා කොහෙද එහෙම වතු තියෙන්නේ? නෑ මම මේ කියන්නේ එයා මොකද්ද මේ කියන්නේ ගෙදරින් ගෙදර තියෙන. ඒකට එයා බාර ප්‍රදේශයේ තියෙන එක ගෙදරක අඹ ගස් දෙකක් වෙන්න පුළුවන් පොඩි ගෙදරක පොඩි ෆ්ලැට් එකක වටේ තියෙන පාරයින ගස් වෙන්න පුළුවන් පේර ගහ වෙන්න පුළුවන් මේවා ඔක්කොම එකතු කරාම අක්කර ගානක් තියෙනවා කියලා තමයි එයා මේ කියන්නේ. එතකොට එයා වග කියනවා අර සියලුම ගහක් ගානේ වග කියනවා. ඒක කප්පාදු කරන්නේ කොහොමද කියලා ගෙදරට ගිහිල්ලා කියලා දෙනවා. අපේ ඉන්නවද අඹ ගහ කප්පාදු කරන මේ විදිය කියලා දෙන නිලධාරියෙක් ඉන්නවද ගෙදර වත්තට ඇවිල්ලා? අඹ ගහයට අන්තූරියම වවන්න එපා එතකොට වතුර දාපුවම ගෙඩි හැදෙන්නේ නැහැ කියලා කියන්න මිනිහෙක් ඉන්නවද? එහෙම මිනිහෙක් නැහැ.
හැබැයි අපි පඩි ගෙවනවා අපේ බදු මුදලින්. ඒතකොට මේ ව්‍යාප්ති සේවයේ නැවත හරියට ස්ථාපිත කරලා ඔවුන්ගේත් ගෞරවය ආරක්ෂණ විදිහට පුහුණුව දීලා ඒක කරන්න පුළුවන්. හැම බින් අඟලකම කොහොමද වගා කරන්න කියලා. දැන් අද බලන්න මේ පැලතවන් වල මොනවද තියෙන්නේ? විසිතුරු මල් පැල තියෙන්නේ. ඔක්කොම හැම තැනකම බැලුවොත් 90%ක් විකුණන ඒවා. සත පහක වැඩක් නැති මිනිස්සුත් ගසා කාලා සමහර මේ පිටරටින් ගෙනාපු වැඩක් නැති ශාක වර්ග. ඒතකොට මේ ගෙවත්ත වගා කරන්න ඒකට පොළඹවන්න අර කිව්බා වගේ තමන්ගේ ආහාර අවශ්‍යතාවයෙන් 30-40ක් එළවලු අවශ්‍යතාවයෙන් ගෙදරම හදාගන්න තත්ත්වය නිර්මාණය කරන්න ඕන. ඒකට මනස හදන්න ඕන, ඒකට සටන් පාඨය හදන්න ඕන. හැබැයි එහෙම නැහැ. මේ සියල්ල වෙළඳ පොලෙන් මිලදී ගන්න මනස තමයි හදන්නේ. ආහාර සංස්කෘතිය වෙනස් කරන්න මනස හදන්නේ නැහැ. ආහාර සංස්කෘතිය වෙනස් කරගන්න තු මේකට මූණ දෙන්න බෑ ගමගේ මැතුමා. මේ අස්වැන්න වැඩි කිරීම කියන එකේ සීමාවක් තියෙනවා. එතකොට මේ දැනුත් බොරු කියන්නේ මේ මෙච්චර ගහපුවම මෙච්චර හම්බෙනකොට එහෙම හම්බෙන්නේ නැහැ. එතකොට ඒ සීමාකම ඇතුලේ අපි ආහාර සංස්කෘතිය වෙනස් කරගන්න ඕන. අර චීනයේ වගේ හැම දෙයක්ම ගහකොළද මුලද වල් පැලෑටියේද ඔක්කොම කන සංස්කෘතියක් හදන්න ඕන. බත් විතරක් කන නෙමෙයි කොස් දෙල් කන. අතන අපේ අද අහන්න කුසකාර දෙපාර්තමේන්තුවේ ඉතින් මං ඇහුවා නිකන් මේ කෝල් එකක් දීලා අර ආතරවියදියස් පදනමෙන් මේ පානදුරේ ඒගොල්ලෝ කොස් පැල බෙදන්න මම අහපුවම මට කොස් පැල 500ක් දෙන්න කියලා. අයියෝ කොහොමද එහෙම 500ක් නම් දෙන්න බෑ එහෙම නෑ. හරි. එතකොට එහෙමවත් නෑ. ආදර්ශ ගොවිපළක් තියෙනවද කුසකාර දෙපාර්තමේන්තුවට මෙන්න කොස් මෙන්න රඹුටන් මෙන්න අඹ මෙන්න බලන්න කියලා. ළමයෙකුට ගිහිල්ලා බලන්න ඉගෙන ගන්න මිනිහෙකුට. එහෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවද? නැහැ. එතකොට මේ අවශ්‍යතාවයන් සටන් පාට බවට පරිවර්තනය කරලා ආණ්ඩුවට බලපෑම් කරන්න පුළුවන් මේ ගොවි නායකයන්ට. මේ කියන දේශපාලන නායකයන්ට වසදීපන් කියලා කොළඹට මිනිස්සු ගේන නායකයන්ට. ඒක කරන්නේ නැහැ. අපි අභියෝග කරනවා. වස විතරක් ඉල්ලන්න එපා මේ සමස්ත ප්‍රශ්නය ගැන කතා කරන්න. ඔව්. දැන් අපිට තේරෙනවා දැන් දීර්ඝ කාලයක් තිස්සේ කිසියම් ආයතනයක් තමන්ගේ රාජකාරිය ගැට ගැහිලා තිබුණේ කෘෂි රසායන ද්‍රව්‍ය එක්ක නම් එම රසායන ද්‍රව්‍ය තහනම් වීම ඔස්සේ තමන් කරපු රාජකාරිය අහිමි වෙනවා එකක් වෙනවා. තමන් තැබූ විශ්වාසයන් මොකද ගොවීන්ට මේවා හඳුන්වා දෙන එක ඒවා පාවිච්චි කරන ක්‍රම හඳුන්වා දෙන එක තමයි වැඩි ප්‍රමුඛ ස්ථානය දීලා තිබුණේ වෙන්න පුළුවන්. එහෙම තිබුණා වෙන්න පුළුවන් නම් එතකොට ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මේ සමහර විට කෘෂි රසායන ද්‍රව්‍ය වලට විරුද්ධව කතා කරනකොටත් කිසියම් ද්‍රෝහින් වගේ පේන්න පුළුවන් මේ වෙලාවේ. හැබැයි මේ ප්‍රශ්නේ ගැඹුර දිහා හරියට බැලුවොත් මේ ප්‍රශ්නෙන් විද්‍යාත්මක ඇහැකින් බැලුවොත් මේකේ තියෙන මිත්‍යාව, දේශපාලන මිත්‍යාවන්, වෙළඳපොළ මිත්‍යාවන් මේකෙන් බැහැර කරොත් ඇත්තටම මේ ගොවිතැන කරන්න මේ තරම් මහන්සි වෙන්න ඕනද සුමිත් මහත්මයා? දැන් මේක කළමනාකරණය කරගන්න බැයිද යහපත් විදියට අපිට මේ තියෙන කාල පරිච්ඡේදය අපිට ඕනනම් සත්තුණක් ඉවසන්න වෙයි තව. ඕනනම් අපිට මේකේ ප්‍රතිඵලය අත්මෙලියන් විභාගයක් නම් මේකේ ප්‍රතිඵල එනවා ලබන මාර්තු වලට කලින්. මේ මහකන්නේ නැමැති විභාගයේ ප්‍රතිඵල අරගෙන අපි කතා කරන්න පුළුවන්. අපිට වෙච්ච පාඩුව මොකද? විභාගේ නොලිය අපි තක්සේරු කරන්න බෑ. දැන් මේ ඔක්කොම පුරවකතන තියෙන. අපි වැටෙයි, මැරෙයි, කණ්ඩ නැති වෙයි කියලා. මොකක්ද ඔබතුමාගේ යෝජනාව? ඒක තමයි අවසානයේ මම මේ ඉල්ලා සිටින මේ සමස්ත ගොවි සමාජයෙන් මේ කන්නේ ඔබතුමාලා මොන විදියට කෙරුවත් මෙතුමා කිව්වා වගේන ප්‍රතිඵලය හොඳ හෝ නරක වුණත් ඊළඟ වර්ෂ දෙක තුල ලෝක අර්බුදය තුල රසායනික පෝර මේ රටට ගෙනල්ලා ලාභෙට දෙන්න හම්බෙන්නේ නැහැ. ඒක ඔය කියන විපක්ෂයේ අය හෝ ඔය කියන ගොවි නායකයෝ කතා කරන අය හෝ මේ ආණ්ඩුවේ අය දැනට රජයේ ඉන්න අය මැති ඇමති කොල්ලා හෝ කියනෝනේ බොරුවක්. ඒක කරන්න හම්බෙන්නේ නැහැ. ඒකට හේතුව ලෝක වෙළඳ පොලේ අද වෙනකොටත් යූරියා ටොන් එක ඩොලර් 14-18 කිට්ටු වෙලා තියෙනවා. ඒ කියන්නේ සහල් ටොන් 2ක් ගන්න පුළුවන් ලෝක වෙළඳ පොලේ ඉතින් යූරියා දාලා හාල් හදන එකට දැන් හාල් දාලා යූරියා හදන සයිස් එකට වගේ පත් වෙලා තියෙනවා. ඒකින්ද මේ ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා විකල්පේ හොයන්න ඕන, විකල්ප හොයාගෙන යන්න ඕන. ඒක නිසා වෙනත් අරගල නෙමෙයි අද ගොවියාගේ අරගලයේ මේ විකල්ප හොයාගෙන යන දැනුම තියෙන අයගේ හොයාගෙන යෑම ආණ්ඩුව කෙරුවත් නැතත් කුෂිකර්ම නිලධාරීන් කෙරුවත් නැතත් මේ විකල්ප හොයාගෙන කියලා තමන්ගේ ඊළඟ කන්නට ලෑස්ති වෙන්න ඕන. ඒ සඳහා කෙරුවොත් විතරයි මේක ගොඩ යන්නේ. එහෙම නැත්නම් මේ රටේ හෙට යූරියා හදන්න හම්බෙන්නේ නැහැ, හදන්නෙත් නැහැ.
මේ රටේ හෙට ට්‍රිපල් පොස්පේට් හදන්න හම්බෙන්නෙත් නැහැ, හදන්නෙත් නැහැ. ඔය තියෙන රොක් පොස්පේට් එක පාවිච්චි කරනවා ආරෙන්. ඒක නිසා ගොවියාට මේ ගොවිතැන් ක්‍රමය වෙනස් කිරීම අනිවාර්යෙන් කළ යුතු වෙනවා. එසේ නොවුනොත් ගොවිතැනෙන් අයින් වෙනවා. ගොවිතැනෙන් අයින් වෙලා වෙන කරන්න දෙයක් නැහැ. මේ ඉදිරි වර්ෂ දෙක ලෝක අර්බුදයත් එක්ක අනිවාර්යෙන් අපිට බේරිලා ඉන්න නම් තුන් වේල නෙමෙයි දෙවේලක් කන්න නම් මේ ගොවිතැන් ටික කරන්න ඕනේ. ඒක කිරීම සඳහා විකල්ප වශයෙන් අපිට මේ තියෙන මේ රටේ ඕන තරම් දැනුම තියෙනවා. දැනුම් තියෙනවා. මේවා සොයාගෙන යන්න, මේවා එකතු කරගන්න, මේවා භාවිතා කරන්න, බය නැතුව භාවිතා කරන්න. පළවෙනි සැරේ යම්කිසි අඩුවක් වෙයි. හැබැයි දෙවෙනි සැරේ ඉඳන් ඔබලාගේ මොන මේ තියෙන බීජ, ඒ කියන්නේ දැන් මේ පෝර සඳහා හදපු බීජ උනත් හොඳ අස්සන්නක් ගන්න පුළුවන්. එහෙම කරපු අය ඉන්නවා. බඩේරුගයක ඔප්පු කරලා තියෙනවා. VA ගැන ඔප්පු කරලා තියෙනවා. ඒක නිසා මේක මේ මවන භූතයක් එහෙම නැත්නම් බීතිකාව මවලා තියෙන්නේ. ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා. අපිට හැදෙන්න අමාරුයි, අපිට හැරෙන්න අමාරුයි. හැබැයි හැරෙන්න වෙනවා වෙන විකල්පයක් නැත්තම්. දැන් අපිට දැන් රජයේ පැත්තෙන් හොඳ තීන්දුවක් ගන්නකොට මේකේ ප්‍රධාන පාර්ශවකරුව ගොවියෝනේ. මේක මේ පාර්ලිමේන්තුවේ 225 එක නෙමෙයි මේ කුඹුරු කරන්නේ. හැබැයි මේක කරන්නේ ඊට පහලින් ඉන්න ලංකාව පුරා පළාත් දිස්ත්‍රික් වශයෙන් වෙන් වෙච්ච, ගම් වශයෙන් වෙන් වෙච්ච, නැත්නම් කෘෂි ජනපද හැටියට වෙන් වෙච්ච ගොවි කණ්ඩායම එක තමයි කරන්නේ. ඒක වසන්ත බණ්ඩාර මහත්මයා මේ ව්‍යාප්ති සේවයක් අපිට ඉහළ ඉඳන් පහළට තිබුණට මේ පහළ ගොවි සමාජයේ එහෙම සංවිධානාත්මකව ශ්‍රී ලංකාවේ එහෙම ගොවි සංවිධාන හැටියට එහෙම ප්‍රබලව හිටියද? එහෙම නැත්නම් අපිට දැන් අවශ්‍ය නැද්ද මේවා ප්‍රතිව්‍යුහගත කරන්න? දැන් උදාහරණයක් හැට ගත්තාම පහුගිය කාලේ අපි දැක්කේ පොහොර සමිති, ගොවි සංවිධානය කියලා කියන්නේ පොහොර සහනාධාරයත් එක්කම සක්‍රිය වෙච්ච කණ්ඩායම් ටිකක් තිබුණා. බොහොම සමාජයක දෙන එක නොමිලේ දෙන එක බෙදා ගන්න, ගොඩ ගහලා තියා ගන්න. එනිසා මේ ගොවීන්ගේ පාර්ශවයෙන් මේ බොහේ හරි චෝදනාවට ලක් වෙන්නේ නැද්ද? දැන් දෙපාර්තමේන්තුවටම අපි මේ චෝදනාව කරන්න බෑ. ගොවියෝ දැන් ගොවි කණ්ඩායමක් කිසියම් කැපකිරීමක් කරලා මේ ක්‍රමය අල්ලගෙන ඉන්නත්, තව ගොවි කණ්ඩායමක් එක ප්‍රබල වශයෙන් බැහැ කියලා අර්ගලයට එන්නත් මේ මොන හරි හේතුවක් තියෙනුනේ. අපිට මොකද්ද මේ ගොවීන්ගේ පැත්තෙන් වෙන්න ඕනේ යුතුයකම? උන්ගේ සදාචාරාත්මක අයිතිය කොහොමද සුරකින්නේ අපි? ඔව්, ගොවීන්ගේ යුතුයකමට කලින් මේ නිලධාරීන් උගත් මිනිස්සු, මේ නායකයෝ කියන වෘත්තීය ගොවි නායකයෝ කියන මිනිස්සු තමන්ගේ යුතුයකම ඉටු කරන්න ඕනේ. එතකොට ඔවුන් මේ ලෞකික අත්දැකීම් තියෙනවා. මේ විශ්වවිද්‍යාලයේ සටහන් කටපාඩම් කළා ශිෂ්‍යයන්ට උගන්වන ඔය ජනාධිපති කාර්යාලයේ කරගෙන විද්වතුන් මේවා අධ්‍යයනය කරන්නේ නැතුව ඇති. දැන් ඉන්දුනීසියාව වගේ රටවල් ඒ අය නිෂ්පාදනය අපිට වඩා අපේ තරම් දියුණු පරිපාලන පද්ධතියක් ඉන්දුනීසියාවේ නැහැ. නමුත් ඔය යාන්ත්‍රණයක් හදලා තිනවා ඍජුව සහනාධාර දෙන්න ගොවියට. වක්‍ර සහනාධාර දෙනවා වෙනුවට. එතකොට දැන් මේක සටන් පාටයක් ලෙස ඉස්සරහට ගේන්න පුළුවන්. මේ කියන අර මම කලින් කියපු අභියෝග කරයි ගොවි නායකයන්ට, ගොවි නායකයන් නෙමෙයි ගොවියෝ මැදට පැනලා මයික්‍රොෆෝන් එක අතට ගන්න ගොවි නායකයන්ට මේ මොකද්ද පොහොර සහනාධාර දිය යුතුයි ගොවියට. ලෝකයේ පුරාම මුළු ලෝකෙම ගමගේමතුමා ඇමරිකාව මේ බටහිර රටවල් කීපයක් ඔය ප්‍රධාන රටවල් ටික ගත්තම ඇමරිකන් ඩොලර් බිලියන 300කට වැඩි අවුරුද්දකට සහනාධාර දෙනවා. තමන්ගේ ගොවීන්ට. තිරිඟු ගොවියට 120ක සහනාධාරයක් දෙනවා. තිරිඟු කපනකොට තිරිඟු බෝඩ් එකට මණ්ඩලයට රෙජිස්ටර් වෙච්ච ගමන් අස්සන්න මෙච්චරයි කියලා සල්ලි ටික account එකට වැටෙනවා. ගොවියාගේ. ඒතර ගොවියට සහනාධාර දෙන්න ඕන. ඒවා ඍජුව මුදල් ලෙස ගෙවන්න ඕන. ගොවියට අරක්කු බොන්න වෙන විනාශ කරන්න නෙමෙයි. ගොවි තැනටම යොදා ගන්න විදියට. එතකොට මේ ගොවි ජන බැංකුව යොදා ගන්න පුළුවන් ඒ සහනාධාරය බෙදන්න. එතකොට දල වශයෙන් රුපියල් මිලියන 50000ක් ප්‍රාග්ධනයේ එක අවුරුද්දකට ගොවි ජන බැංකුවට ලැබෙනවා. හරි? මේ අවුරුද්දේ සල්ලි අච්චු ගහලා දුන්නත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙවැනි ආර්ථික අර්බුදයකදී සල්ලි අච්චු ගහනවා, ඇමරිකාවත් අච්චු ගහනවා, මේ ඔක්කොම රටවල් අච්චු ගහනවා. මේ පරිභෝජනයේ අඩු වෙලා තියෙන වෙලාවක උද්දමනයේ එහෙම වැඩි වෙන්නේ නැහැ. ඒ 10% විතර මුදල් සැපයුමින් අච්චු ගහන්න පුළුවන්. එහෙම කරත් මේක වැරදි නෑ. මම කියන්නේ ගොවි ජන බැංකුව නැවත පටන් ගන්න පුළුවන් පොහොර සහනාධාරය ලබා දීම සඳහා. එතකොට ගොවි ජන බැංකුවට ප්‍රාග්ධනය ලැබෙනවා. එතකොට ඒ ක්‍රියාවලිය හරහාම යම් ආකාරයක අල්ලසක් ලැබෙනවා. ඒ වචනේ සුදුසුම නෑ. පොළඹවීමක් ලැබෙනවා ගොවි සංවිධාන වලට නැවත පෙළ ගැහෙන්න. ගොවි සංවිධාන සක්‍රිය කරගන්න. ගොවි ජන පනත ගෙනාවේ ඒ වැඩේට ගොවි ජන
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවක් වෙනම තියෙද්දි ගොවිජන දෙපාර්තමේන්තුවක් හැදුවේ මේ වැඩේට. ගොවියාගේ සුබ සාධනය, ගොවියාගේ සුළු ණය ලබා දෙන්න. ගොවිජන බැංකුව කියන්නේ මේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවෙන් ඒක පවත්වාගෙන ගියේ. වෙනම බැංකුවක් ලෙස නෙවෙයි. ඒ හින්දා ඒකට පිරිවැය අඩුයි. ඒ නිසා අඩු පිරිවැයකින් ණය දෙන්න පුළුවන්කම තිබුණා. ඒකට තමයි මේ පනතෙන් ඒ ආයතනය පිහිටෙව්වේ. ඒගොල්ලෝ දැන් ඉන්නේ ඔෆිස් එකටලා වාඩිලා ඉන්න නෙවෙයි. ඒක ගොවි සංවිධාන ටික සක්‍රිය කරලා ගන්න පුළුවන් මේ විදියට උපාංග පාවිච්චි කරාම. එතකොට ගොවියට මේ ආයතනය ඕන වෙනවා. මේ බැංකුව ඕන වෙනවා. ඒකෙන් ණය ටික ලැබෙනවා. ඒකෙන් පොහොර සානාධාරය ගෙවනවා. ඒ සඳහා සංවිධානය වෙන්න ඕන. ඒතර සංවිධාන හැදෙනවා. එතකොට අර කියන කොපනිසලා මහතුරු ටික පුහුණු කරලා අර දියුණු ව්‍යාපෘති නිලධාරිය බවට පත් කරොත් එයා මේකේ උපදෙස් දෙන්න බවට පත් වෙනවා. ඒතර මේ සමස්තය අපි කෘෂිකර්ම උපාධාරීන් අරගෙන පර්යේෂණ නිලධාරීන් හෝ වෙනත් පරිපාලන නිලධාරීන් ලෙස කොච්චර ඒ තොගේ වැඩි කරාට ටයි දාගෙන ඔෆිස් වල වාඩිලා හිටියට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒ අයත් ඕන නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් මෙන්න මේ බිමේ ගොවියා සමග සම්බන්ධ වෙන ක්‍රියාදාමය දියුණු කරන්නේ නැතුව ඒකට උපාංග තියෙනවා ලෝකේ රටවල් කරනවා. අපේ ඔය මා කියව ජනාධිපති කාර්යාලයේ කරගෙන පිරිස දන්නේ නැති වුණාට ඉතින් එහෙම සමස්තය මේ අවස්ථාව පාවිච්චි කරලා මේ සමස්තය වෙනස් කරන ප්‍රවේශයකට ගියොත් ගොවියාගේ විශ්වාසයක් දිනා ගන්න පුළුවන් වෙනවා. අනික කුසි රක්ෂණය. දැන් මේ සැරේ දිනව කියලා කිව්වට රක්ෂණයට ලියාපදිංචි කරලා නැහැ නේ. ඉතින් එහෙම කරා නම් ගොවියාගේ විශ්වාසය හැදෙනවා බය නැතුව එහෙනම් කුඹුරට බහිනවා. හැබැයි කරේ නැහැ රක්ෂණය ලියාපදිංචි කරේ නැහැ. පොර සානාධාරය දෙනව කියලා කොට ඒක ගොවිජන බැංකුවේ ගිණුමට දැම්මේ නැහැ. ඒක කරලා නැහැ විශ්වාසය හැදෙන්නේ නැහැ නේද? දැන් මේ අරුබුද මැද්දේ ඔබතුමාගේ අන්තිමට මට කෙටි උත්තරයක් දෙන්නටම අදාළ මේ ප්‍රශ්නේ ඔබතුමාත් කෙටි උත්තරයක් අවශ්‍යයි. මේ තිබ්බු පියවර මේ අර්බුදයේ ඇතුලෙන් ආපසු ගන්නවට ඔබ කැමතිද නැත්නම් මේක ඉස්සරහට ගෙන යා යුතුද? මේක ආපසු ගන්න කියලා නෙමෙයි අපි කියන්නේ. මේක හොඳ තීන්දුවක්. මේක උසස් අරමුණකින් දියුණු අරමුණකින් කරපු දෙයක්. අරමුණ වැරදි නෑ. ඒ අරමුණට ළඟා වෙන්න තෝරපු උපාය මාර්ග තමයි වැරදිලා පැටලිලා තියෙන්නේ. නිහතමානීව ඒවා නිවැරදි කරගන්න ඕන. මේක අවුරුදු 2-3ක කාලයකට ටේල් ඔෆ් කරන්න ඕනේ. ඒ ක්‍රමානුකූලව කරන්න ඕනේ. ඒ ක්‍රමානුකූල කාලේ රසායනික පොහොර යම් පාලන මිලකට ගොවියට දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඒක මතම මරාගෙන මැරෙන ගොවියෙකුට ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ගොවියා දැනුවත් වෙලා මේකේ ප්‍රතිලාභ ලැබෙනකොට පිරිවැය මේ සුමිත් මහත්මයා කිව්වා වගේ මේක දැන් අධික මිලක්. වෙළඳ පොලේ මිලට පොහොර දෙන්න. මෙතුමාගේ ප්‍රශ්නේ අහන්න දෙන්න මට. දැන් ඔබතුමා සුමිත් මහත්මයා ඔබතුමා හිතන්නේ මේ කෙසෙත් මේ තීන්දුව ආපසු නොගත යුතුයි ආපසු හැරවී නොය යුතුයි. එසේ නොකළ යුතුයි. මේකේ තියෙච්ච මෙතුමා කිව්වා වගේ අඩුපාඩු දාගෙන අපි ඉදිරියට යන්න ඕන විකල්පයක් නැහැ අපිට. ඒ විකල්පේ නැහැයි කියලා කිව්වේ මේ ලෝක වෙළඳ පොලේ තියෙන මේ මිල ගණන් එක්ක කරන්න හම්බෙන්නේ නැහැ. හෙට ඒක අඩු වෙන්නෙත් නැහැ. ඒක නිසා අනිවාර්යෙන් ගොවියට වෙන විකල්පයක් වෙන්නෙත් නැහැ. ඔය කියන මේ ගොවිනියා මේ අර මයික් අරන් කෑ ගහන අයට අපි අභියෝග කරනවා පුළුවන් නම් අඩුවට පොර ගෙනලා දෙන්න ගොවියන්ට කියලා. එහෙම කරන්න හම්බෙන්නේ නැහැ. ජනාධිපතිට නෙමෙයි සක්කරයටවත් කාටවත් ගෙනත් දෙන්න හම්බෙන්නේ නැහැ. මොකද මේ රටේ නැහැ පිට රටින් ගේන්න ඕනේ. මොකද මිල අඩු වුණා කියලා එකකින් වෙන හානිය වැඩි නම් අර අඩු එකේ ඒ අඩු භවයේ වැදගත්කමක් නැහැ. ඒ නිසා වඩා වටින්නේ අවසානයේදී අපි මේ ඔක්කොම කරලා කෙලවර අවසානයේ බලාපොරොත්තු වෙන්නේ නිදුක් නිරෝගී සැපය සුවය යහපත් ජීවන පැවැත්ම. එතකොට අපි අර කලින් කරන නිෂ්පාදන මාදිලිය ආහාර සංස්කෘතිය හෝ කුමන අපි නඩත්තු කරන මුදල් ගෙවා නඩත්තු කරන මේ නිෂ්පාදන පද්ධතිය අවසානයේ ලෙඩෙක් නිපදවනවා නම් මේ ප්‍රශ්නේ ඩොලර් ගෙවලා මුදල් ගෙවලා ඇයි අපි නඩත්තු කරගෙන යන්නේ? ඒ නිසා වහාම තීන්දුව ගත යුතුයි. රටවල් සමාජ පිටෙන් ආපසු හැරිය යුතුයි. කවුරු එරෙහිව කටයුතු කරත් කවුරු විරෝධී වුණත් ගත යුතු තීන්දුව ගත යුතුමයි. මහජනයාගේ සියලු ලෝක සත්‍යයන්ගේ සැපය සුවය සහ පැවැත්ම පිණිස. මිනිසා විතරක් නෙවෙයි ජීවත් වෙන අපි සකල ලෝක වාසීන් අපේ දහමේ තියෙන සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා. නිසා මේ සමාගම් විතරක් සුවපත් වෙන්න ලාභ ලබත්වා කියලා අපිට කියන්න බෑ. ඒ නිසා ස්තුතියි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා මේ දේශීය ජාතික ව්‍යාපාර ප්‍රධාන ලේකම්තුමා. ඒත් එක්කම මව්බිම් ලංකා පදනම අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් වර්ණාරච්චි මහත්මයා ස්තුතියි. යහපත් රටක් පිළිබඳ බලාපොරොත්තුව වැඩෙන කාලයක් අපි සමුගන්නම්. ඔබට සුබ රාත්‍රියක් සුව අනාගතයක් පරිස්සමෙන් ඉන්න අපි ගෙල්ලා යන්න.